තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු අපේ දහම් හමුව අදත් මේ ආරම්භ කරන්නට සූදානම. අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 5 වෙනිදා සිකුරාදා දවසක් අපි ලංකා වේලාවෙන් උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ. අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ඒ විදිහටම දහම් හමුවට එකතු වී සිටිනවා. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. වෙනදා වගේම අපි දහම් හමුව ආරම්භ කරමු සම්බුද්ධ වන්දනාවෙන්. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපේ සුපුරුදු දහම් හමුවේ අදත් අප මේ පවත්වනු ලබන්නේ. මෙවැනි දහම් හමුවක් අපි දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබනවා. කුමන අර්ථයකින් කුමන පරමාර්ථයකින් අපි මේ දහම් හමුව පවත්වනවාද කියන කාරණේ අපි හැමදෙනාම දන්නවා. අපිට නිවන් මඟ හොඳින් විවර කරගන්න අවශ්‍යයි. නිවන් මගේදී ගත යුතු දේ, හල යුතු දේ, ඒ වගේම වඩා ගත යුතු කුසලතා, බැහැර කර යුතු අකුසලතා, මේවා හොඳින් තේරුම් ගත්ත ප්‍රමාණයට අපිට නිවන සාක්ෂාත් කරගන්න පහසු වෙනවා. අපේ මේ මාර්ගයේ ඉලක්කය සපුරා ගන්න පහසු වෙනවා. ඒ සඳහා තමයි අපි ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. එය බුදු පියාණන් වහන්සේම ආරම්භ කර ක්‍රියාකාරකමක්. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. ඒ වගේම කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, මේ ආදී වශයෙන් තවත් සමහර වෙලාවට පරතෝ ഘോഷ කියන වචනෙත් ඉදලා තියෙනවා. මේ වගේ වචන තුලින් අදහස් කරන්නේ, එවැනි දේවල් මගින් අදහස් කරන්නේ අපේ ධර්ම මාර්ගයේ විවර කර ගැනීම තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ අපි සාමූහිකව කරන වැඩක්. අවම වශයෙන් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරගෙන අඩුම වශයෙන් දෙදෙනෙක් සම්බන්ධ වෙලා කරන කාර්යයක් අවමාට්ටමේදී. නමුත් ඊට එහාට ගියාම පිරිසක් වශයෙන් එකතු වෙලා අපි ඒකට සංඝ සමාජය කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. පිරිසක් වශයෙන් එකතු වෙලා අපි එහෙම කල්යාණ මිත්‍රත්වයෙන් මේ ධර්ම අවබෝධයට අවශ්‍ය කරන එකිනෙකා විශේෂයි දැක්විය යුතු මාර්ගෝපදේශන, උදව්පකාර සහයෝගයන් දක්වනවා. ඉතින් එය බුද්ධ ශාසනය ආරම්භයේ ඉඳලා අද දක්වාම පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. අපි මේ ධර්ම සාකච්ඡාව, ධම් සභාව, ධම්ම මණ්ඩපය. ඉතින් අපිත් මේ කරගෙන යනු ලබන්නේ එයයි. වර්තමානයේ වුණත් මෙවැනි ධම් සභා, ධර්ම සාකච්ඡා අප්‍රමාණ කෙරෙනවා. ඒක ඉතින් බෞද්ධ සමාජය තුල කෙරෙන දෙයක්, කල්යාණ මිත්‍රත්වයෙන්. ඉතින් අපි දක්ෂ වෙන්නත් ඕන මේ විවිධ ධර්ම සාකච්ඡා වලින් නිවනට අවශ්‍ය කරන දේ හරියට උකහා ගන්න, තේරුම් කරගන්න, අවබෝධ කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ ධර්ම කොටාසේ ධර්ම භාණ්ඩාගාරයක් වගේ, නැත්නම් ඖෂධ ගබඩාවක් වගේ. ඉතින් ඒකේ විවිධ පුද්ගල චරිත, විවිධ පුද්ගලයන්ගේ අවබෝධය, දැනුම් මට්ටම
සැලකිල්ලට අරගෙනයි උන්වහන්සේ මේ දේශනා කරලා තියෙන විවිධ අවස්ථාවල. ඉතින් අපි මේ සියලු දේවල් හරහා අපිට පුළුවන්කම තිබෙනවා නිවනට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික අවබෝධ කරගන්න. මූලික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිශික්ෂාව, චතුරාර්ය සත්‍ය කියන මේ කාරණා අපි අවබෝධ කරගන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව ඇතුළත් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තමයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම තමයි මූලික දේ. ඉතින් ඒක අවබෝධ කරගත්ත කෙනෙක් කුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හමු වෙනවා. ඒ වගේම වඩාගත යුතු කුසලතා හැටියට ත්‍රිශික්ෂාව, සීල සමාධි ප්‍රඥා කියන්නේ මොනවද කියලා වැටහෙනවා. ඉතින් එහෙම අවබෝධ කරගත්ත කෙනෙක් අර මාර්ගාංග 8 මගින් ත්‍රිශික්ෂාව වැඩිවීමෙන් තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. මේක ඊටාම පැහැදිලි කාරණයක්. මේකේ අවුල් කරගන්න කිසිම දෙයක් නැහැ, අවුල් වෙන්න හේතුවකුත් නැහැ. ඊටාම පැහැදිලි. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනවින් අවබෝධ කරගන්නවා නම් ඊට අදාළ දේම අපි කතා බහ කරනවා. දුක්ඛාරය සත්‍යයට අදාළ දේ, ඒ දුක්ඛ තත්වයන් මතුවලා එන ආකාරය, ඒ දුකින් මිදීමේ මඟ කියන හතර සාකච්ඡා වෙනවා නම් ඒ හැම වෙලාවෙම චතුරාර්ය සත්‍ය සාකච්ඡා වෙනවා. ඉතින් අපි ටිකක් සවිස්තර සාකච්ඡා කරන්නේ පටිපදාව, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. දුක නිමා කිරීමේ, දුකින් මිදීමේ මඟ තමයි හුඟක්ම සාකච්ඡා කරන්නේ. ඒකයි මාර්ගයේ අංග 8ක් විදිහටත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ අංග උනත් අපි දන්නවා වෙන වෙනම විස්තර කරන අවස්ථා තිබෙනවා. කුමක්ද සම්මා දිට්ඨි, කුමක්ද සම්මා සංකප්ප, කුමක්ද සම්මා වාචා, කුමක්ද සම්මා කම්මන්ත, කුමක්ද සම්මා ආජීව, කුමක්ද සම්මා වායාම, කුමක්ද සම්මා සති, කුමක්ද සම්මා සමාධි කියලා එක් එක් මාර්ගාංගයේ නැවත නැවත විස්තර කර දැක්වීමක් තිබෙනවා. චතුසත්‍යත් වෙන වෙනම විස්තර කරනවා. සත්‍ය විභංග, මහා සතිපට්ඨාන වගේ දේශනාවලදී, සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේදී මේවා විස්තර කරලා තිබෙනවා. ඉතින් අපි හරියටම ඉලක්ක වෙලා මේ වටපිටාවේ දේවල් වලට වඩා චතුරාර්ය සත්‍ය ඉලක්ක වෙලා බණ කියනවා නම්, බණ අහනවා නම්, ධර්ම සාකච්ඡා කරනවා නම්, දහම් පොතපත ලියනවා නම් මම හිතනවා ඒක නිවන් මඟට පිවිසිච්ච ඇත්තන්ට කරන ලොකු උපකාරයක්, ලොකු උදව්වක්. නොඑක් වැල්වටාරම් වලට මිනිස්යන්ගේ ඔළුව යොමු කරන්නේ නැතුව මේ සඳහා ඉලක්ක වෙලා කටයුතු කරනවා නම් ඒක සාසනික වැඩක්, කල්යාණ මිත්‍රත්වයෙන් කරන උදව්වක් හැටියට අපිට කියන්න පුළුවන්. ඉතින් අපි හැමෝම බණ අහද්දිත්, බණ කියද්දිත්, බණ කියනවා කියන එකෙන් අදහස් කරන්නේ තව කෙනෙකුට ධර්මයේ තේරුම් බේරුම් කර දීම. ඒක මේ හැම කෙනෙකුටම ආර්ය ශ්‍රාවකයෝ හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක්, කළ යුතු දෙයක්. නැත්තම් බණ කියනවා කිව්වම මේ පැවිදියත්ෝ කරන වැඩක් හැටියට සමහර විට කෙනෙක් හිතන්න පුළුවන්. දැන් මේ වගේ පටු සීමාවල් වලට මේවයි වචනවල අර්ථ ගිහිල්ලා තියෙන, ඒ වගේම මේ වැඩ ඒ වගේ දේවල් බවට පත් වෙලා තියෙනවා. නමුත් බණ කීම නැත්තම් ධර්ම sannivedanaye ටිකක් පුළුල් වචනෙන් කිව්වොත් ඒකට කාටත් යුතුයකමක් තියෙනවා. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වන පිරිසගේම කාර්යයක් බණ කීම නැත්තම් ධර්ම sannivedanaye. ඉතින් අපි ධර්මය ශ්‍රවණය කිරීමේදීත්, ධර්මය sannivedanaya කිරීමේදීත් චතුරාර්ය සත්‍යයට හරියට ඉලක්ක වෙලා, සීමා වෙලා, කොටු වෙලා මේ කාර්ය කළොත් අපි හරි මඟ යනවා. ඉක්මනින් මේ මාර්ගයේ යනවා. ඊට පහසුවෙන් නිවන සාක්ෂාත් කිරීමේ අවකාශය තිබෙනවා. ඉතින් අපි ඒ අනුව හුඟක්ම මේ චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍ය තුල තමයි අපි හුඟක් සාකච්ඡාවන් කරන්නේ. එතකොට දැන් අපේ මේ දහම් හමුව
නිවෙන මග නමින් අපේ YouTube channel එක මේ ධර්ම සාකච්ඡා සියල්ල ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡා අපිට පුළුවන්කම තියෙනවා ශ්‍රවණය කරන්න, අනිත් අය සමග බෙදා හදා ගන්න. ඉතින් මේ සාකච්ඡා මාලාවෙම අපි වැඩිපුරම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ දේවල් තමයි සාකච්ඡා කරන්නේ. කොටින්ම චතුරාර්ය සත්‍යයට අදාළ දේවල් තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් අපි මේ දවස්වල මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ මේ සම්මා දිට්ඨි පළමු මාර්ගාංගයට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන මේ ප්‍රධාන මාර්ගාංග මූලික මාර්ගාංග පහ ඉලක්ක කරගත්ත දේවල් තමයි හුඟක් අපි කතා කරමින් යන්නේ. යථාභූත ඥාන දර්ශන කියන මාතෘකාව තියාගෙන ඇතිතතු දැකීම කියන මාතෘකාව ඉදිරියෙන් තියාගෙන අපි කරගෙන යනු ලබන සාකච්ඡාවක් මේ කරන්නේ. ඍජුවම නිවන ඉලක්ක කරගත්ත කතා බහක්. ඉතින් පහුගිය සාකච්ඡා වලදී අපි විශේෂයෙන් පුද්ගල නානත්වය කියන කාරණේ අපි ඉදිරියට ගත්තා. චරිත පුද්ගල චරිත කියන කාරණේ. මොකද අපි නිවන් මගේදී මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ රාග දෝෂ මෝහ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද? ඒවට බලපාන සාධක මොනවද කියලා ටිකක් ප්‍රායෝගිකව අපිට කතා බහ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතන අපි දකින්නේ අත් වශයෙන්ම සමුදය. දෙවෙනි ආර්ය සත්‍ය මේ පුද්ගල නානත්වය තුලින් අපි දකින්නේ. දුක්ඛ සමුදය. දුකට හේතුව කෙලෙස් ඇති වෙන්න හේතු වෙන කාරණා. පුද්ගල නානත්වය කෙලෙසයක් නෙමෙයි, ඒක ධර්මතාවයක්. නමුත් මේ පුද්ගල නානත්වය කෙලෙස් ඇති වෙන්න යම්කිසි බලපෑමක් යම්කිසි හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ හේතුව දැක දැන අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම ඊටා වැදගත්. එතකොට අපිට ඒක හසුරුවා ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඉතින් අපි යටතේ ගොඩක් දේවල් කතා කරා. මේ චරිත ස්වභාවයන් හිවත් පුද්ගල නානත්වය, නානත්ත කාය, නානත්ත සංඤී කියන මාතෘකාව අපි මේ කාරණා ගොඩක් කතා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගල නානත්වය ආදී දේවල් ඒවත් තේරුම් අරගෙන මේ සමාජ සම්බන්ධතා කියන කාරණේ ටිකක් කතා බහ කරන්න. මොකද අපි මේ නිවන සාක්ෂාත් කිරීම කියන කාරණේදී සමහර අය අපිට පේනවා මේ සමාජයෙන් පලා යෑමක් වැනි දෙයක් උගන්වන බව. සමාජගත භාවයෙන් ඉවත් වීමක් පිළිබඳ එහෙම කියන බවක් අපිට පේනවා. ඒක නිසා ඇත්තම తත්වයේ යථාභූතය යථා తත්වයේ ඇති తත්ව නම් කුමක්ද? සමාජයෙන් පලා යෑමක් කරහාද නිවන සාක්ෂාත් වෙන්නේ? එහෙම නැත්නම් සමාජගත සත්‍යයක් හැටියට ඉඳිද්දිම මේක සිද්ධ වෙනවද? කළ යුතුද? කියන කාරණේ අපි මොකද්ද ඇත්ත? මොකද්ද යථාභූතය? මොකද්ද ඇති తත්ව? ඒකනේ අපි තේරුම් ගන්න යථාභූතය ඥාන දර්ශනය කරගන්න එකනේ. ඇති తත්ව වටහා ගැනීමනේ. ඇති తත්ව තේරුම් ගැනීමනේ. ඉතින් ඒක නිසා මේ පැත්තට අපේ අවධානය අපි අද යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිවන් මාර්ගයේදී අපිට හමු වෙන සමාජය මොකද්ද? ඒක අපි හඳුන්වන්නේ සංඝ සමාජය කියලා. භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ප්‍රතිපදාව තුල යන පිරිසකගේ එකතුවක්. ඒකට සංඝ සමාජය කියලා කියනවා. එතකොට සංඝ සමාජය මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. එක් පැත්තකින් භික්ෂු භික්ෂුණී කියලා පැවිදි කොටස, අනිත් පැත්තෙන් උපාසක උපාසිකා කියලා ගිහි ගෘහස්ත ජීවිත ගත කරන ශ්‍රාවක පිරිස. ඒගොල්ලොත් අවශ්‍ය නම් නැවත දෙකට බෙදෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව පැවිදි කොටස භික්ෂු භික්ෂුණී හැටියටත් ගිහි පාර්ශවය උපාසක උපාසිකා වශයෙන්. එතකොට දැන් මෙතන පේනවා මේ සමාජයක්. මෙතන පිරිසක්. පිරිසට තමයි සංඝ කියන්නේ. පාලි භාෂාවෙන් පිරිසටයි සංඝ කියන්නේ.
එතකොට සංඝ කියන වචනේ අපි නිකම්ම භාවිතා කරන්නේ නැහැ මෙතෙන්දී. අරිය සංඝ, ශාවක සංඝ කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේත් භාවිතා කරලා තියෙන්නේ. භගවතෝ ශාවක සංඝෝ කියන වචනේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කියන එකයි සිංහලෙන්. එතකොට එවැනි ශ්‍රාවක පිරිසක් නිර්මාණය කරලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ සංඝ සමාජය ගොඩනැගීමට අවශ්‍ය කරන පසුබිම, ඊට අවශ්‍ය කරන උපදේශ අවවාද අනුශාසනා කරලා තියෙනවා. එhmenan අපි සමාජගත සත්‍ය වෙනසකට තියෙන්නේ සාමාන්‍යයෙන් පොදු සමාජයේ හා සංඝ සමාජයේ අතර ගත්තොත් වෙනසක් තිබෙනවා. හැබැයි සංඝ සමාජය කියන එක පොදු සමාජයෙන් වියුක්තව නැත්නම් පොදු සමාජයෙන් ගලවලා අයින් කරලා පැත්තකට කරලා වෙනමම තැනක නිර්මාණය කරන එකක් නෙමෙයි. වෙනමම තැනක නිර්මාණය වෙන එකක් නෙමෙයි. ඒකත් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන. එතකොට පොදු සමාජයේ සාමාන්‍ය සමාජයේම ඉන්න සමාජිකයෝ ඒගොල්ලන්ගේ චර්යා පද්ධතියෙන් වෙනස් කරගෙන වෙනස් විදිහට ගොනු වීමක් සංඝ සමාජය තුල අපි දකිනවා. ඉතින් අනෙක් කාරණේ තමයි නිවන් දකින්න නම් පුද්ගලයෙක් සංඝ සමාජයට ඇතුළත් වෙන්න ඕනනේ. භගවතෝ ශාවක සංඝ වෙන්න ඕනනේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනනේ. එතකොට මේ ශ්‍රාවකයෙක් වීමේදී පවා ඒ සංඝ සමාජය තුලින්නේ ශ්‍රාවකයෙක් වෙන්නේ. අනිකුත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් ඒකනේ බජේත මිත්තේ කල්යාණී පණ්ඩිතානංච සේවනා බැනි දේශනා අපිට හමු වෙන්නේ. නුවණැත්තන් පණ්ඩිතා කියලා මෙතන අදහස් කරේ සංඝ සමාජයේ වැඩිහිටියෝ. කල්යාණේ පුරිසුත්තමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒතර කල්යාණ කියලා කියන්නේ උත්තම පෞරුෂ, පුරිසුත්තමේ කියලා කිව්වේ ශ්‍රේෂ්ඨ පෞරුෂ කියන එක. උතුම් පෞරුෂ. ඒකට යහපත් වූ පෞරුෂ ඇති මිනිස්සුયો, උතුම් ගුණ ඇති මිනිස්සුયો, සත්පුරුෂයෝ ආදී වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ සතං සමාගම, සත්පුරුෂයන් සමාගම නිවනට අවශ්‍යයි. අපි නිවන් මාර්ගට පිවිසෙන්නේ ඇත්ත වශයෙන්ම සත්පුරුෂ සමාජයක්, සංඝ සමාජයේ සමාජිකයෙක් වීමත් සමග. යම් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය නිශ්චය කරලා ඒ පුද්ගලයා තුලින් තථාගත ධර්මයේ ශ්‍රවණය කරලා එහෙම එන ගමන මේ නිවන් මාර්ගට යොමු වීම. ඒක නිසා නිවන් මාර්ග එහෙම සමාජයක් තුලින් යන ගමන. ඉතින් අපි දකිනවා ඊට අදාළ බොහෝ දේශනා, බොහෝ කරුණු බුදුරජාණන් වහන්සේ මතු කරලා තිබෙනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය නිවන් මාගේ එක නිවනට අදාළව ගත්තම ඒක ඇත්ත තත්වයක්, යථාභූතයක් තමයි සමාජගත භාවය. ඉතින් අපිට ඕන නම් සමාජයෙන් දුරස් වෙලා ඉන්න පුළුවන්. ඒකට බුදුදහමේ මේ එපා කියලා නැහැ. සමහර ඇත්තෝ පුළුවන් තරම් සමාජයෙන් දුරස් වෙලා ඉන්න උත්සාහ කිරීමකුත් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම බුදුදහමේ ලක්ෂණයක් හැටියට අපි දකින්නේ. ඒක ශ්‍රමණ සම්පදායේ පැරණි ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණයක් හැටියටයි අපි ඒක දකින්නේ. ඉතින් එහෙම දේවලුත් නැතුව නෙමෙයි. දුතංග හැටියට අපි දුතංග සාකච්ඡා කරා පහුගිය සාකච්ඡාවලදී. ඉතින් යම්කිසි දුෂ්කර වැඩක් හැටියට, දුෂ්කර කාර්යයක් හැටියට වැඩි විවේකයේ සඳහා, ditta ධම්ම සුඛ විහරණයේ සඳහා එහෙම සමාජයෙන් දුරස් වෙලා ඉන්න ප්‍රතිපත්ති ආදී දේවලුත් එහෙම තියෙනවා. නමුත් ඒවා ඍජුවම නිවන් මාර්ගට අරගෙන නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට දුතංග අරගෙන නැත්තේ ඒකයි. ඉතින් ඒවා අපි තේරුම් ගන්න ඕන. ඉතින් කාට වුණත් ඒක සමාජයෙන් ඈත් වෙලා දුරස් වෙලා පුද්ගල සම්බන්ධතා අවම කරගෙන අඩු කරගෙන ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒකෙන් මේකට උදව්වක් තියෙනවා. නමුත් මේ නිවන් සාක්ෂාත් කිරීම සමාජගත
භාවයේ ඇතුලේ සිද්ධ වෙන වැඩක්. සමාජගත භාවයේ තුල තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. සමාජගත භාවයේ අඩු වෙලා තියෙන තැනක ඇලීමක් ගැටීමක් මුලාවක් සිද්ධ වෙන්නේ බොහොම අඩුයි. ඉතින් නිවන අවශ්‍ය වෙන්නේ අපිට සමාජගත භාවයේ තුල. සමාජගත භාවයේ තුල. ඒක නිසා අපි මේ පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. අපේ සාකච්ඡා වාරයේදී අපේ කල්යාණ මිත්‍රයන්ටත් පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න. ওই විදිහට පුද්ගල සම්බන්ධතා පද්ධතියක් අප විසින් පවත්වාගෙන යනු ලබන. මේ සඳහා දේශනා කරන ලද දේශනා අතරේ මුගක්ම ප්‍රසිද්ධ දේශනාව ඔය සිගාලෝවාද සූත්‍රය. එතෙන්දී සමාජ සම්බන්ධතා පද්ධතියක් තමයි දක්වන්නේ. අංග 6ක් දිශා 6ක් පෙන්වනවා. සදිශා කියලා. දිශා කියන එකෙන් අදහස් කරන්නේ මේ උතුර නැගෙනහිර බටහිරේ කියන දිශා නෙවෙයි. අපේ ජීවිතය හා සම්බන්ධ පුද්ගල කණ්ඩායම් 6ක් එතන පෙන්වනවා. මාතා පිතා දිශා පුබ්බා මව්පියෝ එක දිශාවක්. මේක නිකන් පෙරදිග දිශාව වගේ. ආචාර්යා දක්ඛිනා දිශා. අර දිශා කියන වචනේ බුදුරජාණන් වහන්සේ තෙන්දී සිංගාල අර දිශාවලට වැඳ කෙනෙක්නේ. ඒ වැරදි දෘෂ්ටිය අයින් කරලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ දිශා කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒ දිශා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මේ උතුරු නැගෙනහිර දකුණු බටහිර උඩ යට කියන අදහසින් නෙවෙයි. පුද්ගල කණ්ඩායම් සමාජ කණ්ඩායම් හඳුන්වා දීම හැටියට එතන බුදුරජාණන් වහන්සේ දිශා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මාතා පිතා දිශා එක දිශාවක්. මව්පිය දූ දරු සම්බන්ධය එතනින් පෙන්න. එතකොට එතනම සොසයිටි එකක් සමාජයක් වෙලා. එක පැත්තකින් මව්පිය අනිත් පැත්තෙන් දූ දරු. එතකොට අපි දෙගොල්ලෝ ඔය භූමිකාව ඇතුළට දැන් වැටිලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයේ තුල පබ්බජිත පැවිදි තත්ත්වයේ හෝ සමහර විට ඒ වගේ තත්ත්වයකදී තරම් දුරට ඒක තදින් නැතත් පැවිදි ඇත්තන්ට පවා මව්පිය උපස්ථානයේ මව්පියන් ගැන සොයා බැලීම පිළිබඳ කාරණේ වැහිලා නැහැ. ඒක වළක්වලා නැහැ. පැවිදි ඇත්තන්ට උනත් පුළුවන් තමන්ගේ මව්පියෝ කිසියම් ආකාරයක උපකාරයක් උදව්වක් පිහිටක් ලැබිය යුතු මට්ටමේ නම් ජීවත් වීම සඳහා වගේම ආධ්‍යාත්මික දියුණුව සඳහා ඒ පිහිට උපකාරය උදව්ව සහයෝගය පැවිද්දා විසිනුත් ලබා දී යුතුයි. එතකොට පැවිදි ජීවිතය තුළ මේ සමාජගත භාවය 100% ඇහිරිලා නැහැ, අහුරලා නැහැ. ඒක විවෘතව තියලා තියෙනවා. ඒකයි සිංගාලෝවාද සූත්‍රයේදී එක දිශාවක් උද්දන් සමන බ්‍රාහ්මනා කියලා ගිහි පැවිදි සම්බන්ධතාවයේ එක සමාජ සම්බන්ධතාවයක් කොටසක් හැටියට දක්වලා තියෙනවා. ඒ සම්බන්ධය ගාක් තැන්වල මේ ධර්ම මාර්ගයේදී අවධාරණය කරලා තියෙනවා. ওই කල්යාණ මිත්‍ර සම්බන්ධය කියන එක ඇතුළත් වෙන්නේ එතෙන්ට තමයි. උද්දන් සමන බ්‍රාහ්මනා කියන එක. ඉතින් මේ ධර්ම ප්‍රතිපදාවේ යන ධර්ම මාර්ගයේ යන සමන බ්‍රාහ්මන කියන වචනේ ඉතින් අපේ යෙදෙන්නේ වෙනම අර්ථයකින්. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝති උච්චති. එහිමයි මේ සමන බ්‍රාහ්මන වචන බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරලා තියෙන්නේ. එතකොට මේ සමන බ්‍රාහ්මණයන් ආශ්‍රය නිස්සරය කරන්න, සමන බ්‍රාහ්මණයන්ට පුද පූජා පවත්වන්න, වන්දනමාන කරන්න, ගිහිල්ලා මුණ ගැහෙන්න, ඒගොල්ලෝ තමයි හරි මඟ පෙන්වන්නේ කියලා අපේ ධර්මයේ කියලා තියෙනෝනේ. හැමතිස්සෙම බුද්ධ දේශනාවල තියෙනවා. එතකොට අපි සමන බ්‍රාහ්මණ කියන වචනේ අදහස් කරන්නේ කවුද කියලා දැනගෙන තියෙනවා. මොකද මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචන දෙකට බුද්ධ පූර්ව යුගයේ තිබුණු අර්ථකථනය වෙනස් එකක්. බ්‍රාහ්මණ කිව්වේ එක්තරා ආගමක් අදහපු පිරිසක්, බමුණු කියලා. අපි අදත් ඒ අඥාන වැඩපිළිවෙල අනුගමනය කරන අය අදත් අපි එහෙම හඳුන්වනවා. බමුණු මත කියලා. ඒ වගේ මෝඩ අදහස් අවිද්‍යාත්මක දේවල් කරන
ඒ වැඩපිළිවෙල අදත් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන වචනේ අර්ථකථනය කළේ බාහිත පාපෝති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මණය කියලා කියන්නේ බුදුදහමට අනුව පව් බාහිත බහා තැබූ නිසා, පව් අකුසල් බැහැර කර නිසා, තමන්ගේ ජීවිතේ කරමින් සිටි පව් අකුසල් බැහැර කර නිසා බ්‍රාහ්මණ කියන්නේ. එතකොට ආශ්‍රය කරන්න සුදුසු අපේ සමාජයේ සමාජිකයෙක් කියලා. පව් කරන අකුසල් කරන පුද්ගලයෙක් නෙවෙයි, සංඝ සමාජයේ සමාජිකයෙක් හැටියට අපිට වැදගත් වෙන්නේ පව් අකුසල් බැහැර කර පුද්ගලයෙක්. බ්‍රාහ්මණය කියලා කියන්නේ එහෙම කෙනෙක්. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ. ඊළඟට සමන කියන වචනේ යෙදෙන. ওই වචන දෙක එකට යෙදෙනවා. සමන බ්‍රාහ්මනා කියලා. සමන කියන වචනේ බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරලා තියෙන්නේ සමචරියා සමනෝති උච්චති. එතකොට විසමචරියා සමචරියා කියලා දෙකක් අපි ඉගෙනගෙන තියෙනවා. චර්යාත්මක අංශේ. කායික හැසිරීම, වචන භාවිතය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, සමාජ සම්බන්ධතා පැවැත්වීම, යුතුයකම් වගකීම්, මේවා තමයි මේ චර්යාත්මක අංශයේ දේවල්. එතකොට චර්යාව බුදුදහමේ සමචර්යා සහ විසමචර්යා කියලා දෙකට බෙදලා තියෙනවා. සමචර්යා ඇත්තා තමයි සමන කියන්නේ. එයා ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද කියලා අදාළ නැහැ. ඌවයි ඒව සඳහන් වෙන්නේ. නිතරම ගුණාත්මක භාවයෙන් අපි කියන්නේ ක්වොලිටි එක කියලා. ඒ ගුණයෙන් තමයි පුද්ගලයා අපි තෝරගන්නේ. නැතුව ස්ත්‍රී පුරුෂ භාවයෙන් හෝ එහෙම නැත්නම් ගිහි පැවිදි කමෙන් හෝ එහෙම තේරීමක් නැහැ සංඝ සමාජය තුල. කල්යාණ මිත්‍රයා තෝරන්නේ බාහිත පාපෝ නම් සමචර්යා නම් එයා තමයි අපි තෝරගන්නේ. පව් අකුසල් බැහැර කරගෙන ජීවත් වෙනවා නම්, විසමචර්යා නැතුව සමචර්යාවන්ගෙන් යුක්ත වෙනවා නම් ඒක තමයි අපි ආශ්‍රය නිස්සේත පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා අපි ගන්න නිර්ණායකයේ. ඒ නිර්ණායකයෙන් යුක්ත බව තමයි මේ සමන බ්‍රාහ්මනා කියලා කියන්නේ. ඉතින් ඔය අපි නිවන් මාර්ගයේදී හරියට ඕව තේරුම් අරගෙන තියෙනවා. එතකොට සමාජගත භාවයේ තුල උද්දන් සමන බ්‍රාහ්මනා කියලා සමන බ්‍රාහ්මණයන් ආශ්‍රය නිස්සය කිරීම කියන කාරණේ දක්වලා තියෙනවා. එතනින් තමයි අර ශාසනයේ නිවන් මාගේ සම්බන්ධතාවය ලින්ක් එක හැදෙන්නේ. සම්බන්ධතාවය ගොඩනගන්නේ එතනින් තමයි. නිවන් මාගේ සම්බන්ධතාවය ගොඩනගන්නේ එතනින් තමයි. මේ සමන බ්‍රාහ්මණය ආශ්‍රය කිරීම. එහෙම නැත්නම් භගවතෝ ශාවක සංඝෝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකය යන්න ආශ්‍රය නිස්සය කිරීම. අපි හැමෝම එහෙමනේ ධර්ම මාර්ගයට ආවේ. එහෙම නැතුව මේ බුදුදහම පිළිබඳ අවබෝධය අපිට ඉබේ පහළ වුණා නෙවෙයි. ඒක කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා, කල්යාණ මිත්‍රයන් හරහා සද්ධර්ම ශ්‍රවණය කරලා එහෙමනේ අපි මේ ධර්ම මාර්ගයට ආවේ. අපි කවුරුත් එහෙමනේ. එතකොට පේනවා අපි සමාජගතයි. තවත් පුද්ගලයෙක් හරහා තමයි අපි අධ්‍යාත්මික ගමනටත් නැඹුරු වෙලා තියෙන්නේ. අධ්‍යාත්මික දියුණුවටත් යොමු වෙලා තියෙන්නේ තවත් පුද්ගලයෙක් හරහා. ඉතින් ඒ පුද්ගලයා සමනයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන. සත්පුරුෂයෙක් වෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඒකයි තියෙන්නේ. එහෙම කෙනෙක් එහෙනම් ආශ්‍රය නිශ්‍රයක් අවශ්‍යයි. අන්න එතකොට සමාජගත භාවය අපිට පේනවා අත්‍යවශ්‍යයි කියලා. ඒක නිසා ඔය නිවන් දකින්න මේ සමාජයේ ඉඳලා බෑ, මේ සමාජයත් එක්ක කරන්න බෑ. මේ ඒවට මේ සමාජයේ අත්හැරලා කැලේ කොලේ යන්න ඕන කියලා එහෙම සමහර වෙලාවට ඉතින් සමහර අය කියනවා. හැබැයි කියන අය ඔක්කොමලා ඉන්නේ මේ සමාජය තුල. කැලේ යන්න ඕනේ කියන අය උඟ දෙනෙක් අපිට පේනවා මේ සමාජයෙන් අයින් වෙන්න ඕනේ කියලා දේශනා කරන බණ කියන අය ඔක්කොමලා ඉන්නේ මේ නගරේ. ඒ සියලු නාගරික ජීවිතයක්, සියලු නාගරික පහසුකම් භුක්ති විඳිමින් නගරයේ තුල ඉන්න ගමන් කියන මේ නිවන් දකින්න බෑ, මේ කැලේ යන්න ඕන. අපිත් කැලේ ගිහිල්ලා කැලේදී නිවන් දැකලා තමයි මේ ටවුමට ඇවිල්ලා දැන් ඉන්නේ කියලා. බුද්ධ දේශනාවක නම් එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කැලේ ඉඳලා තින්නේ ඔය එකම වස් කාලයක විතරයි. ඒකත් මේ නිවන් දකින්න කැලේ ගියා නෙමෙයි. සංඝ සමාජයේ, භික්ෂු සමාජයේ ඇති වෙච්ච කිසියම් දෙයකට මේ
උත්තරයක් සැපයීමක් හැටියට. ටික කාලයක් හුදකලා විවේකීව ගත කර බවක් අපිට වාර්තා වෙනවා. ඒක නිසා අපි මේ ඇත්ත తත්වේ නම් ඇති తතුව නම් යථාභූතය නම් අපි නිවන් දකින්නේ සමාජගත ජීවිතයක් තුළ. මොකද මේ වෙනි සමාජ කණ්ඩායම අපිට අවශ්‍ය වෙනවා. මේ කල්යාණ මිත්‍ර සමාජයේ සංඝ සමාජය කියලා අපි ඒකට කියනවා. එතකොට එක පැත්තකින් අපි සංඝ සමාජයේ සමාජිකයෙක් වෙන්න ඕන. ඊළඟට සංඝයා ඇසුරු කරන්න ඕන. සංඝයා ඇසුරු කරනවා කියලා කියන්නේ භගවතෝ ශාවක සංඝෝ. සංඝයා ඇසුරු කරනවා කියලා කියන්නේ කිව්වම හුඟ දෙනෙක් හිතන්නේ මේ හාමුදුරුවෝ ආශ්‍රය කරනවා කියලා. සංඝයා ඇසුරු කරනවා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අර ධර්ම මාර්ගය යන සමන බ්‍රාහ්මණ ගණයට අයිති භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකාවන් ආශ්‍රය කිරීම තමයි සංඝ සමාජයේ සංඝයා ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ඉතින් මේවා හරියට තේරුම් ගන්න ඕන අපි. කාලයක් යනකොට බොහොම මේවායි අර්ථපටු වෙලා තියෙනවා. ඊට පස්සේ සංඝයා ආශ්‍රය කරනවා කිව්ව ගමන්ම මතක් වෙන්නේ මේ පැවිදි අය. පැවිදි අය කියනොත් මේ පිරිමි පක්ෂය. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ. සංඝයා වහන්සේලා කිව්වම මේ හාමුදුරුවෝ කියලානේ කියන්නේ. එහෙම නෙමෙයි. භගවතෝ ශාවක සංඝෝ කිව්වම මේ සමන බ්‍රාහ්මණවරු ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔය හතර ගොල්ලටම ඇති ආර්ය ප්‍රතිපදාවේ යන ඒ සඳහා අපකැප වෙලා තමන්ගේ ජීවිතේ කටයුතු කරන එවැනි කෙනෙක් අපිට ආශ්‍රයයට නිස්සරයට අවශ්‍යමයි. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයක් නිර්මාණය කරද්දී ඊට අදාළ ගුණ කියලා තියෙනවා. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ. එතකොට සංඝ සමාජයක තිබිය යුතු ගුණ ඒ කියන්නේ. සංඝ සමාජයක් කියවම තනි පුද්ගලයෙක් ළඟ මේ ගුණ තියෙන්න ඕන. සමාජයක් හැටියටත් මේ ගුණ තියෙන්න ඕන. සුපටිපන්න ලක්ෂණය සංඝ සමාජයේ තියෙන ලක්ෂණය. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. සුපටිපන්න. එතකොට සමාජගත ලක්ෂණයක් මෙතන කියලා තියෙනවා. සුපටිපන්න කියන වචනේ අර්ථය හැමෝම දන්නවනේ. සුපටිපන්න කියන්නේ නිවන් මාර්ගට පිළිපන් කියන එකනේ. මේ ආර්ය ප්‍රතිපදාව පුරන්න යොමු වෙලා ඉන්නේ. ඒට ඇතුල් වෙලා ඉන්නවා කියන අදහස. එතකොට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්න. ඒ සුපටිපන්න භාවයේම තවත් ගුණාත්මක භාවයක් තවත් පැතිකඩක් උජුපටිපන්න කියලා කිව්වේ. ඍජු ප්‍රතිපදාව නිවනට කෙලින්ම ඉලක්ක වුණු ප්‍රතිපදාවක යුක්ත බව. ඥාය ප්‍රතිපන්නෝ කියන ඥාය කියන්නේ නිවනටමයි. නිවන ඉලක්ක කරගත්ත ප්‍රතිපදාව. ඇද නැති උජු කිව්වා මෙතන ඇද නැති අවංක කියන අදහස. එතන හුඟක්ම අදහස් කරන්නේ හෘද සාක්ෂියට අනුව මේ කරනවා කියන එක. උජු කියන එකේ අදහස කෙලින් කියලානේ අපි සිංහලට පරිවර්තනය කරන්නේ සාමාන්‍යයෙන්. ඍජු කියලා. එතකොට මේ ඍජු බව කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම අවංක භාවය කියන එකයි. අවංකව මේ ප්‍රතිපදාව අනුගමනය කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. එතකොට ඒගොල්ලෝ උජුපටිපන්න. ඥාය කිව්වේ බුදුදහමේ තියෙන ඇතැම් ප්‍රතිපත්ති අනුගමනය කරනවා වෙන වෙනත් ඉලක්ක සඳහාත් සමහර අය. නමුත් ඥාය කියන්නේ නිවනට. ඒක නිසා ඥායපටිපන්න කිව්වම නිවනම ඉලක්ක වෙලා ප්‍රතිපත්ති පුරන්න ඕන කියන එක මෙතනින් විශේෂයෙන් අදහස් කරන්නේ. වෙන වෙනත් පරමාර්ථ වලට වෙන වෙනත් ඉලක්ක වලට ගියොත් ඒ පුද්ගලයාට නිවන් දකින්න බෑ. ඉතින් සමහර වෙලාවට බෞද්ධ ප්‍රතිපත්ති සමහර අය අනුගමනය කරනවා ලෞකික සුබ සාධනය ඉලක්ක කරගෙන. දැන් ජීවිත පැවැත්ම කියන කාරණේ ඉතින් කවුරුත් කරන්න ඕන. නමුත් දිවි පැවැත්ම සඳහා බුදුදහම කියන්නේ ජීවිතයක් පවත්වා ගන්න ඒ සඳහා බුදුදහම යොදාගත්තොත් ඉතින් ඒ පුද්ගලයා බුදුදහමේ තියෙන යම් යම් කාරණා ජීවිතය පවත්වාගෙන යන්න
කරනවා මිසක ඒකෙන් නිවන් දකින්න පුද්ගලයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි හිතමු බුද්ධ ධර්මයේ විෂය උගන්වනවා කියලා ගුරුවරයෙක් හැටියට එහෙම නැත්නම් මොන හරි විභාගයක් ඉලක්ක කරලා බුද්ධ ධර්මයේ විෂය උගන්වන. බුද්ධ ධර්මයේ විෂය ගැනීම බුද්ධහමට අදාළ කාර්යයක් නේ. ඒක හරි. ඒක එහෙම නැහැ කියන්න බෑ අපිට. ඉතින් ඊතන පුද්ගලයා බුද්ධ ධර්මයේ ගැනීමේ කාර්යය කරන්නේ තමන්ගේ දිවි පැවැත්ම සඳහානේ. ජීවත් වෙන්නනේ. රැකියාවක් හැටියටනේ, ආදායම් මාර්ගයක් හැටියටනේ. එතකොට යා නිවන් දකින්නේ නැහනේ. බුදු දහමෙන් අපේක්ෂිත පරමනිෂ්ඨාව සාක්ෂාත් කිරීමක් කරන්නේ නැහැනේ. හැබැයි ඉතින් එයාට මේ බුද්ධ ධර්මයේ විශේෂ ගැනීම නිසා පඩියක් හම්බ වෙනවා. එහෙම නැත්නම් වෙනත් විදියක ඒක පෞද්ගලිකව කරනවා නම් ඒක ඉතින් ආදායමක් ලැබෙනවා. තවත් එයාට ගිහිල්ලා ඉතින් එයා හොඳට ඒ විෂයන් උගන්වනවා නම් කීර්තියකුත් ලැබේ. ධනයක් ලැබේ. මේ වගේ දේවල් ලැබේ. නමුත් මේ කීර්තියෙන් ධනෙන් ඉතින් නිවන් ලැබෙන්නේ නැහනේ. නිවන සාක්ෂාත් වෙන්නේ නැහනේ. ඒවා හොඳයි. මේ ලෝකේ ජීවත් වීම සඳහා ලෞකිකයි. එතකොට ලෞකික දේවල් ඉලක්ක කරලා බුදුදහම අනුගමනය කරන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයෝ. සංඝ සමාජය තුල එහෙම එකක් නැහැ. ඒක නිසා සංඝ සමාජයේ න්‍යාය ප්‍රතිපන්නයි. නිවන ඉලක්ක කරලම මේ ධර්මයේ ධර්ම කටයුතු බණ භාවනා කටයුතු කරන ලක්ෂණයටයි න්‍යාය ප්‍රතිපන්න කියලා. ඉතින් ඕමයි සංඝ සමාජය. අපි එකතු වෙලා ඉන්නේ මේ ආර්ය සමාජය. ඒ වගේම සාමීචි ප්‍රතිපන්නයි සංඝ සමාජය. සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචි කියන එකත් අපි කලින් අවස්ථාවල සමහර වෙලාවට තෝරලා ඇති. සාමීචිය දෙවිදියකින් පෙන්නනවා. සමන සාමීචිය සහ ගහට්ට සාමීචිය කියලා. මොකද මේ සංඝ සමාජයේ ඉන්න ඔය දෙගොල්ලම පබ්බජිතලත් ඉන්නවා ගහට්ටලත් ඉන්නවා. පබ්බජිත කියන්නේ පැවිදි අය. ගහට්ට කියන්නේ ගෘහස්ත ගිහි ජීවිත ගත කරන අය. එතකොට මේ දෙගොල්ලගෙම ඉලක්කය නිවන නමුත් මේගොල්ලන්ගේ දිවි පැවැත්ම ඇතුලේ යම් ආකාරයක වෙනස්කම් ටිකක් තියෙනවා. මේ දිවි පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවට සාමීචි කියනවා. සාමීචි කියන වචනේ වෙනත් තැන් වලත් ඉදිලා තියෙනවා. සතුරු සාමීචි වගේ ඔය. ඒක නෙවෙයි. සාමීචිය කියන්නේ ජීවිතය පවත්වාගෙන යන විදිහ. ගිහි ජීවිතේ නම් ගහට්ට සාමීචි. ගෘහස්තෙක් හැටියට ජීවිතය පවත්වාගෙන යන ආකාරය. හැබැයි දහමට එකඟව. භගවතෝ ශාවක සංඝෝ නේ සාමීචි ප්‍රතිපන්නෝ. එතකොට මේ ගෘහස්ත ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒක ඉතින් යුතුයකම් ටිකක් වගකීම් ටිකක් තිබෙනවා. වැඩ කොටසක් තිබෙනවා. මොකද ඒ ටික කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව. නමුත් ගිහි. ඒක නිසා මේ වැඩපිළිවෙල හඳුන්වන්නේ ගිහි සාමීචිය කියලා. අනිත් පැත්තෙන් ඒක අතහැරලා දාලා පබ්බජිතල වෙච්ච අය. පබ්බජිතලගෙත් තියෙනවා දිවි පැවැත්ම කරන ආකාරයක්. ඒකට කියන්නේ සමන සාමීචිය කියලා. එතකොට මේ සාමීචිය කියන එක වැදගත් වෙන්නේ මොකද? මේ සාමීචිය තුල නැත්තම් නිවනට ඉලක්ක වෙන්නේ නැහැ. දැන් සාමීචියක් දේශනා කරලා තියෙන සාමීචියක් පනවලා තියෙන්නේ ඒකයි. සමන වුණත් සාමීචියේ ඉන්න ඕන. ගහට්ට වුණත් සාමීචියේ ඉන්න ඕන. සාමීචි ප්‍රතිපන්නෝ වෙන්න ඕන. ඒ සාමීචියේ තියෙන්නේ ඒ ගෘහස්ත ගිහි ගහට්ට සාමීචියේ උනත් තියෙන්නේ නිවන ඉලක්ක වෙලා තියෙන්නේ. අපි හිතමු උදාහරණයක් ඇටියට මෙහෙම පොඩි උදාහරණ කීපයක් ගමු. දැන් ගෘහස්තය මිල මුදල් හම්බ කරන්න ඕනේ. රැකී ආරක්ෂා ගොවිතැන්පත් ව්‍යාපාර කරන්න ඕනේ. එහෙම නැතුව බෑනේ ගෘහස්ත ජීවිතයක් ගත කරන්න. එතකොට කොහොමද ආර්ය ශ්‍රාවකයෙක් හැටියට මිල මුදල් හම්බ කරන්නේ, ආර්ථික කටයුතු කරන්නේ, දේශපාලනය කරන්නේ, සමාජ සම්බන්ධතා පවත්වන්නේ, තමන්ගේ ජීවිතයේ කැම බීම ටික, ඇඳුම් පැළඳුම් ටික, යානේ වාහනේ පාවිච්චි කරන්නේ කොහොමද?
අන්න ඒකේ නිවන ඉලක්ක නිවන පැත්තට හැරිලා තියෙනවා කියන එකයි මේ සාමීචය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක. ඉතින් පැවිදි ජීවිතයට ආවත් සමහර පැවිද්දෝ පැවිදි ජීවිතයට ඇවිල්ලා වෙන වෙන වැඩ කරනවා. ඉතින් සමහර වෙලාවට අර ගෘහ ජීවිතේ කරපු කටයුතු ආදී දේවල් කරනවා. ඉතින් ඒවට සමහර ගිහි අය ආරාධනාත් කරනවා. දේශපාලනය කරන්න අපිත් එක්ක ඉන්නවා. අපේ පක්ෂයට බැඳෙන්න. අපේ පක්ෂයේ අනුශාසක කෙනෙක් වෙන්න. කියලා ඉතින් එහෙම දාගන්න. අපි වුණත් මේ මම කතා කරන මාව වුණත් ඉතින් එක්තරා කාලයක් එහෙම ඒගොල්ලෝ දාගෙන හිටියා. උපදේශක මණ්ඩල වලට අනුශාසක මණ්ඩල වලට. ඉතින් කැමති අපිට ආරාධනා කරන ඉන්න අපිත් එක්ක දේශපාලනය කරන්න. මේ ආර්ථික වැඩපිළිවෙල වලට අපිව සම්බන්ධ කරගන්න බලමු. ඔය වගේ විදිහට උත්සාහ කරනවා. නමුත් පැවිද්ද දැනගන්න ඕන පැවිදි සාමීචිය තුල සමන සාමීචිය තුල කටයුතු කරන්න. පැවිදි ජීවිතයට අදාළ යම් දේවල් අපිත් කරනවා. සිව්පසය සම්පාදනය කර ගැනීමේ කාර්යයන් අපි සිද්ධ කරනවා. එතකොට මේ සිව්පසය සම්පාදනය කර ගැනීමේ කාර්යය තුල අපි සමන සාමීචිය තුල ඉන්න ඕන. නිවන ඉලක්ක වෙලා තමයි ඒව කෙරෙන්න ඕන. ඔන්න ඔය ස්වභාවය සාමීචි පරිපන්න. එතකොට මේ සංඝ සමාජයක් තුල දකින්න පුළුවන් ලක්ෂණ මේ. සමනයි ගහට්ටයි දෙගොල්ලගෙන්ම යුක්තයි. පබ්බජිත සහ ගෘහස්ත දෙගොල්ලගෙන්ම යුක්තයි සංඝ සමාජය. දැන් පැවිදි අය වුණත් ගිහි වැඩ කටයුතු අත්හැරියා කිව්වට ගිහි අය නැතුව පැවිදි යත්තන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ගෘහස්ත ජීවිතයෙන් ඉවත් වෙනවා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ ගිහි ආශ්‍රය නිශ්‍රයක් නැතුව සම්පූර්ණ කටයුතු කිරීමක් නෙමෙයි. එහෙම ජීවත් වෙන්න බෑ පැවිදි අය. පැවිදි අයට එහෙම පුළුවන් කමක් නැහැ. මොකද සිව්පසය සපයා ගන්න, ඉල්ල ගන්න. පබ්බජිතල නිතරම ගහට්ටලගෙන ගෘහස්ත අයගෙන්. ගෘහස්ත අය ළඟ තමයි මේවා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ධන දාන්නේ වස්තු හම්බ කරන්නේ. ඒගොල්ලෝ තමයි ආර්ථික සමාජ දේශපාලන වැඩ කටයුතු වල නියුක්ත වෙලා ඉන්නේ, නිරත වෙලා ඉන්නේ. එතකොට පැවිද්දටත් එයින් යම් කොටසක් අවශ්‍ය වෙනවා. 100%ක් ඒව නැතුව පැවිද්දෙකුට ජීවත් වෙන්න බෑ. ආර්ථික වශයෙන් යමක් ඕන වෙනවා පැවිද්දට. මොකටද? සිව්පසය සඳහා ආහාරයක් ඕන, ඇඳුමක් ඕන, ආවාසයක් ඕන, බෙහෙත් පිරිකර ආදියක් ඕන. දිවි පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් ඒ ටික ඕන. දැන් ඒ ටික ලබා ගැනීමේදී කොහෙන්ද ඒක ලබා ගන්න? ඉතින් ඒක ලබා ගන්න අපි ගිහි අය ළඟට යන්න ඕන. ගෘහස්ත අයගේ ගිහි සමාජයේ උපාසක උපාසිකාවන්ගේ පිහිට අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ලබා ගන්න නම් එහෙනම් මේ සමාජ සම්බන්ධතාවය ගිහි පැවිදි සමාජ සම්බන්ධතාවය පවත්වන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී මේක දේශනා කරේ. එතකොට මේක යථාර්ථයක්, ඇත්ත තත්ත්වයක්, යථා භූතයක්, ඇති තතුවක් මේ. ඉතින් ඒක නිවන ඉලක්ක කෙරුවා. මේ සමාජගත භාවය නිවන ඉලක්ක කෙරුවා. ඉතින් නිවන ඉලක්ක වෙච්ච නිවනට යොමු වුණු සමාජයක් කියන එකයි සංඝ සමාජය කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපි හැමෝම මේ සමාජයේ සමාජිකව විය යුතුයි. එහෙම නැත්තම් බෑ. මොකද සිව්පසය ලැබෙන්නේ, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නේ, උපදේශ අවවාදානුශාසනා ලැබෙන්නේ ඔක්කොම හම්බ වෙන්නේ කල්යාණ මිත්‍ර සමාජය තුල ඇතුළත. ඒකයි. ඉතින් ඒක නිසා අපි සමාජගත භාවයේ අපි තේරුම් කර ගැනීම අවශ්‍යයි. ඉතින් අපි මේ සමාජගත භාවයේ තුල යම් යම් ගොඩනගාගත යුතු වෙනවා යුතුයම් සහ වගකීම්. ඉතින් ප්‍රධාන වශයෙන් සංඝ සමාජයක ගුණාත්මක භාවයන් නැත්තම් අපි ඒවට ක්වොලිටිස් කියලා කියනවා. ඒව බැලුවම තියෙනවා යුතුයකම්. ප්‍රධාන ලක්ෂණයක් හැටියට අපිට පේන්න තියෙනවා. සිංහලෝවාද සූත්‍රයේදීත් මේ යුතුයකම් වලට මේ තරම් අවධාරණයක් යොමු කරලා තියෙන්නේ මේ හේතුව නිසා. ඊළඟට වගකීම්. මොකද තනි පුද්ගලයෙක් හැටියට නෙවෙයි සමාජයක් හැටියට වැඩ කරනකොට අපිට
වගකීම් බාර ගන්න වෙනවා. වගකීම් කියන්නේ යම් වැඩ කොටස්. ඒවා බාර ගන්න වෙනවා. ඉතින් පැවිදි අය ගත්තත් ඉතින් පැවිදි අයටත් යම් සංඝ සමාජයේ යම් වැඩ කොටසක් පැවරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම පවරලා තියෙනවා. එතකොට කිසිම වගකීමක් දරන්නේ නැති පිරිසක් හැටියට හිතාගත්තොත් පබ්බජිතලා ඒක ලොකු වැරදීමක්. වැරදි විග්‍රහයක් වෙනවා. ඒක නිසා ඇත්ත తත්වේ නම් ඇති తත්ව නම් පබ්බජිතලත් යම් සමාජ වගකීමක් දැරිය යුතුයි. පැවිද්ද. මොකද එහෙම කියන්න හේතුව පැවිද්දට පැවිදි ජීවිතයක් ගත කිරීම සඳහා සමාජයේ විසින් අවශ්‍ය කරන පහසුකම් ටික සපයනු ලබනවා. එතකොට ඒ ටික ලබාගෙන ඒක භුක්ති විඳලා පැත්තකට වෙන එක සංඝ සමාජයක ලක්ෂණයක් නෙමෙයි. ඒක පැවිද්දෙකුට ගැලපෙන්නේ නැහැ. එහෙනම් සංඝ සමාජයේ පැවැත්මට පැවිද්දකින් යුතුයකම් කොටසක් තියෙනවා. ඉෂ්ට වෙන්න ඕන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි යුතුයකම් කොටසක් සිංහලෝවාද සූත්‍රයේ දක්වයි. ඉතින් ගිහි උපාසක උපාසිකාවන්ගේ ජීවිතය ගත්තම ඊට වැඩිය සංකීර්ණ භාවයක් තියෙනවා. අර අපි කියාගෙන ආපු සිංහලෝවාද සූත්‍රයේ සමාජ සම්බන්ධතා පද්ධති ටික නිකමට බැලුවොත් මව්පිය දූ දරු වශයෙන් අපි හඳුන්වන එක සමාජ සම්බන්ධතා පද්ධතිය. ගුරු ශිෂ්‍ය කියලා සමාජ සම්බන්ධතා පද්ධතියක් අපේ තියෙනවා. ගුරු ශිෂ්‍ය කිව්වම අපිට නිකන් මතක් වෙන්නේ මේ ඉස්කෝලේ පාසලේ කතාවක්. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. ආචාර්යා කියන වචනෙන් අදහස් කරන්නේ ආචාර්ය අන්තේවාසික කියන වචන දෙක පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට එකකින් අදහස් කරන්නේ මේ ඉස්කෝලේ පාසලේ පන්තියේ ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ කතාවක් නෙමෙයි. ජීවිතේ හැමතිස්සෙම අපිට වඩා දැන උගත්කම තියෙන පළපුරුද්ද තියෙන දක්ෂපක්ෂකම තියෙන පුද්ගලයාගේ ආශ්‍රය අවශ්‍ය කරනවා ඕනම වැඩකදී. දන්න කියන මිනිස්යාගේ ඇසුර ගන්න ඕනනේ, උපදෙස් ගන්න ඕනේ, මඟ පෙන්වීම අවශ්‍යයිනේ. ඉතින් ඒක තමයි මේ ආචාර්ය අන්තේවාසික කියන වචන දෙකකින් අදහස් කරේ. එතකොට එතනක් තියෙනවා සොසයිටි එකක්, එතනක් තියෙනවා සමාජයක්, සමාජ සම්බන්ධතා පද්ධතියක්. නිතරම වැඩ කටයුතු කරද්දී ඕනම වැඩකදී ඊට අදාළ ප්‍රවීණයෙක්, ඊට අදාළ පරිචය තියෙන කෙනෙක්, අත්දැකීම් තියෙන කෙනෙක්, එක්ස්පර්ට් කෙනෙක්, එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් අපි උපදෙස් ගන්නවා. ඒ වෙනි අයගෙන් මඟ පෙන්වීම, අවවාද අනුශාසනා ලබා ගන්න. ඒක තමයි ඔය සංඝ සමාජයේ එක අංශයක් ඒක. එහෙමයි ආශ්‍රය කරන්න කියලා තියෙන්නේ ඒ හේතුව නිසා. ජීවිත පැවැත්මට අදාළ වැඩවලදී වගේම අධ්‍යාත්මික ගමනේදී මේ ආචාර්ය ගුරුවරයා අවශ්‍ය වෙනවා. ඒකයි එහෙම ආචාර්යාන්තේ වාසික කියලා සමාජ සම්බන්ධතා පද්ධතියක් දක්වලා තියෙනවා. ඊළඟට පුත්තදාර කියලා පෙන්නනෝ. පුත්ත කියන එකෙන් හුඟක් වෙලාවට අදහස් කරන්නේ දූ දරුවෝ. දාර කියනකොට එකෙන් අදහස් කරන්නේ ස්වාමිපුරුෂ භාර්යා කියන සම්බන්ධය. ඒතර මව්පිය දෙපළක් සහ දූ දරුවන් ආවහ විවාහ වෙලා ඉන්නවා නම් යම් කෙනෙක් ඒ සම්බන්ධතාවය අපිට පවත්වන්න වෙනවා. අම්මලා තාත්තලා ඉන්නවා නම් ඉතින් අම්මලා තාත්තලා අතහැරලා බැහැනේ. ඒක නිකන් අකෘතඥ කමක් බවට පත් වෙනෝනේ. ඉතින් පැවිද්දේදී වුණත් අපි මව්පියෝගේ බැඳීම අතහැරියට මේ යුතුයකමක් විදිහට මව්පියෝ වෙනුවෙන් යම් දේ අපි කරනවා. ඉතින් ගිහිව ඉන්නකොට කෙලින්ම මව්පියන් නඩත්තු කිරීම, බලා ගැනීම දක්වාම මේක සංකීර්ණ වෙනවා, ගැඹුරු වෙනවා. අනිත් පැත්තෙන් තමන්ට දූ දරුවන් ඉන්නකොට දූ දරුවන් අත්හරින්න බෑනේ. අතහැරලා දාන්න බෑනේ. පැවිදි කෙනෙකුට වුණත් පැවිදි ගිහි කාලේ දූ දරුවන් පිළිබඳ වගකීමක් තියෙනවනම් එහෙම දමල ගහලා පැවිදි වෙන්න බෑ. ඒ මතු පිටින් බැලුවම මේක පැවිද්ද සඳහා ගමනක් කියලා. නමුත් ඒක නිර්දේ වැඩක්. සාමාන්‍ය සමාජාචාර ධර්ම පවා නොසලකා හැරීමක් බවට පත් වෙනවා. ඒක නිසා දූ දරුවන් ඉන්නවනම් දූ දරුවන් පිළිබඳ යම්කිසි යුතුයකම් පද්ධතියක් මේ මව්පියන්ට ඇති වෙලා තියෙන ස්වභාවිකව. ඒක ඇත්ත తත්වේනේ, ඒක යථාභූතේනේ.
ඒක ඇතිතතුවක්නේ. දූ දරුවෝ බිහි කරා නම් එහෙනම් මව්පියන්ට එතන යුතුයකම මතුවලා තියෙනවා. දූ දරුවන්ගේ ජීවිත ස්වයංම ගොඩනගාගෙන යන්න පුළුවන් මට්ටමට එනකන් අවම වශයෙන් අඩුම ගානේ ඒගොල්ලොන් එක්ක මේ සම්බන්ධතාවය පවත්වන්න වෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් කරන කටයුතු. ඉතින් ওই විදිහට මව්පිය දූ දරු සම්බන්ධතාවයක් පෙන්නනවා. ඒ ලක්ෂණය අඹදරුවන් පිළිබඳ වගකීම යුතුයකම එතන ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ. දරුවෝ ඉන්නවා නම් එහෙම ඒ වගේම අඹුවක් හෝ ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් ඉන්නවා නම් එතන තියෙනවා යම්කිසි යුතුයකම් පද්ධතියක්. නිවන් මාර්ගට යොමු වුණා කියලා කෙනෙකුට ඒක 100% අත්හැරලා දාන්න බෑ. පබ්බජිතලගේ වෙනස තියෙන්නේ ඉතින් ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට ආශ්‍රය කරන්නේ නැහැ. ඒ වගකීමෙන් මිදිලා ඉන්නේ. නමුත් යම් කරුණාවකින් මෛත්‍රියකින් ඒ අය ස්වාමි පුරුෂෝ භාර්යාව හැටියට සලකන්නේ නැහැ. එතෙන් සිට කරුණාවකින් මෛත්‍රියකින් සලකන. ඒකයි ස්වභාවය. බැඳීම කෙලින්ම වගකීම නැතත් මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම කියලා පැවිදි ඇත්තන්ගේ යුතුයකම උගන්වලා තියෙන එක. අර විශේෂ කරගෙන නැහැ තමන්ගේ ගිහි කල භාර්යාවය, තමන්ගේ ගිහි කල ස්වාමි පුරුෂයාය, මේ ගිහි කල මගේ දරුවෝය කියලා ඒ මානසිකත්වයෙන් වැඩ කරන්නේ නැහැ පබ්බජිතල. නමුත් ඒ හැම දිනාටම මෙත්තා කරුණා මෛත්‍රියෙන් කරුණාවෙන් අවශ්‍ය උපදෙස් දෙනවා, වග පෙන්වීම කරනවා. ඒකත් නිවනම ඉලක්ක කරගෙන කරන වැඩක් හැටියට තමයි කරන්නේ. ඉතින් ලෞකිකත්වයේ වැඩි දියුණු කරගන්න ඒවට බරපතල විදියට උපදෙස් මග පෙන්වීම ලබා දීමක් පැවිද්දෝ කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට අඹදරු සම්බන්ධතාවය කියන එක පුත්ත ධාරා දිශා කියලා ඔක හඳුන්වලා තියෙන්නේ බුද්ධ දේශනාවේ එමය සඳහන් වෙන්නේ. පුත්ත ධාරා දිශා පච්චා කියලා. එහෙම තියෙනවා. ඊළඟට මිත්‍ර සම්බන්ධය කියන එක. මිත්තා මච්චාච උත්තරා කියලා එහෙම සඳහන් වෙනවා. මිත්තා මච්ච යාළු මිත්‍රෝ සහ වෙනත් උදව් උපකාර අවශ්‍ය කරන පුද්ගලයා. අමච්ච කියන වචනයෙන් සඳහන් කරන්නේ ඒක. අමච්ච කියන්නේ ගොක් වෙලාවට යම් යම් විශේෂ ශේත්‍රයන් වල වගකීම් දරන අය සමාජයේ. ඒගොල්ලොන්ට තමයි පාළි අමච්ච කියන්නේ. ඒකම තමයි ඔය අමාත්‍ය කියලා ඔය දැන් අපි පාවිච්චි කරන්නේ සංස්කෘත වචනේ අමාත්‍ය කියලා. ඒක පාළි වචනේ අමච්ච. එතකොට අමච්චයෝ ඉන්නෝ. ඒ සොසයිටි එක සමාජයක් ගත්තම ඒ සමාජය තුළ අවශ්‍ය යම් ශේත්‍රයන් වල ප්‍රවීණත්වයේ දරන ඒ ශේත්‍රයේ පිළිබඳ වගකීම උසුලන එම ශේත්‍රයේ පිළිබඳ අනිත් අයට උපදෙස් අවවාද අනුශාසනා දෙන්න පුළුවන් කෙනාට තමයි අමච්ච කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට අමච්චයව අවශ්‍ය කරනවා. ඊළඟට මිත්‍රයන්ගේ ස්වභාවය තමයි අර දුක සැප දෙකේදී අපි අත නෑර උදව් උපකාර කරන අය. අවංකව. කල්යාණ මිත්‍ර කියලා අපි ඒගොල්ලන්ට කියන්නේ. එහෙම අයත් අවශ්‍යයි. ඒක මිත්ත අවශ්‍යයි, අමච්ච අවශ්‍යයි. මිත්තා අමච්චා කියලා එක සමාජ කණ්ඩායමක් හැටියට දක්වලා තියෙන එකයි. මිත්තා අමච්චා ච උත්තරා කියලා. එහෙම වුණා කරනවා. නැතුව කටයුතු කරන්න දැන් පැවිදි කෙනෙකුට වුණත් අමච්චලා ඕන වෙනවා. යම් කිසි දෙයක් කරනකොට ඊට අදාළ ප්‍රවීණයා ඒ පිළිබඳ දක්ෂපක්ෂතාවයේ තියෙන පුද්ගලයා ඕමනා වෙනවා. ශාසනය සකස් කිරීමේදීත් මේ අමච්ච භාවය බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පැවිදි සමාජය තුළ කියවෙන්නේ ඒත දග්ග කියලා. ඒත දග්ග. ඊතං අග්ග කියන එක. එම විශේෂෙහි නැත්තම් කිසියම් විශේෂයක කිසියම් කාර්යයක දක්ෂතම පුද්ගලයා. ඒත දග්ගෝ. ඉතින් එහෙම පුද්ගලයෝ පැවිදි සමාජය තුල උනත් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක එහෙම කළා තියෙනවා.
අමච්ච කියන වචනේ එතෙන්දි පාවිච්චි කරලා නැහැ. ඒක බොහෝ වෙලාවට ගිහි සමාජය තුල ගිහි පැත්තට අදාළව පාවිච්චි වෙන වචනයක් අමච්ච කියන වචනේ, අමාත්‍ය කියන වචනේ. පැවිදි සමාජයේ පාවිච්චි කරලා තියෙන ඒත දග්ග. මේ විෂය අනුව මේ කාරණේට අදාළව මෙන්න මේ තැනත්තා අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ප්‍රමුඛයි, ප්‍රධානයි. එයා අපිට පුළුවන් එයාගෙන් මේ ශාස්ත්‍රය පිළිබඳ අපිට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම සහයෝගයන් ලබා ගන්න. ඒකනේ අදත් සමාජයේ ඉතින් නැති ඇමතුරු පස්සේ යන්නේ. අමාත්‍යල පස්සේ යන්නේ මිනිස්සුනේ. ඉතින් අමාත්‍ය අංශ දීලා තියෙනවා. අමාත්‍යංශ වල ඒ අංශවල ප්‍රධානියෝ ප්‍රමුඛයෝ තමයි අමාත්‍යල කියලා කියන්නේ. ඒකට මිත්තා අමාත්‍යා අපිට අවශ්‍ය වෙනවා ජීවිතේ පවත්වාගෙන යෑමේදී. මිත්ත ගැන නම් නිතරම කියනවා. අජේත මිත්තේ කල්යාණේ කියලා. යහපත් වූ මිත්‍රයන් ආශ්‍රය කිරීමක් ගැන. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා ආදී වශයෙන් බුද්ධ දේශනාවල මිත්‍රයන් ආශ්‍රය කිරීම දක්වලා තියෙනවා. එතකොටම අපි සමාජගත වෙලා මිත්‍රාශ්‍රය කරනකොට. නමුත් ඒක අර සංඝ සමාජයට එනකොට තියෙන විශේෂත්වය තමයි ඒක කල්යාණ මිත්‍ර බවට පත් වෙනවා. උසස් පෞරුෂ ඇති. පුරිසුත්තමේ. පුරිස කියන්නේ පෞරුෂ කියලා. පෞරුෂ දැන් අපි ඒක කතා කරලා තියෙනවා. පුරිස කියන්නේ පිරිමින්ට නෙමෙයි බුද්ධ ශාසනේ පෞරුෂවලට. එතකොට පෞරුෂ උත්තමේ පුරිසේ ශ්‍රේෂ්ඨ පෞරුෂුම් පෞරුෂය තමයි අපි ආශ්‍රය කරන්න ඕනේ. එතකොටම සමාජගත භාවයක් එතනම කියවෙනවා. ওই විදිහට. එතකොට එක අංශයක් තමයි ඔය මිත්තා අමච්චා කියන කාරණා. ඉතින් දුකේදී සැපේදී පිහිටට එන එක්කෙනයි අවශ්‍ය ශාස්ත්‍රවල මඟ පෙන්වීම සහ සහයෝගයන් ලබා ගන්න පුළුවන් විශේෂ වේදීන් විශේෂඥයින් කියලා කියන එක තමයි අමච්ච කියන එකේ අදහස. දැනුත් ඔය අමාත්‍යාංශයක ලේකම්වරයෙක් ඉන්නේ ඒකට. ඇත්තටම අමාත්‍යාංශයේ බාර ඇමතිවරයාට නෙමෙයි. ඇමතිවරයා සමහර වෙලාවට මොකක්වත් දන්නේ නැහැ. මේ මිනිස්සයා මේ අමාත්‍යාංශය පිළිබඳ මෙලෝ හතරක් දන්න මිනිහෙක් නෙමෙයි. නමුත් ඒ අමාත්‍යාංශයේට ඒ විෂයපතේට විශේෂ ශාස්ත්‍රයට ප්‍රවීණයෙක් නිතරම තියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා කියලා කියන්නේ ඒක. තවත් මදි නම් ඒවා තව දෙපාර්තමේන්තු වලට සංස්ථාවලට කඩලා ඉවර වෙලා ඒවට අධ්‍යක්ෂකවරු තව පත් කරනවා. මොකද අමාත්‍යාංශයේ බාරව ඉන්න පුද්ගලයා ඇමතිවරයා කියලා හඳුන්වන මිනිස්සයා බොහෝ වෙලාවට දේශපාලනයෙන් එන නිසා අඥාන පුද්ගලයෙක්. නමුත් අමාත්‍යාංශය කියන එක සමාජයකට අවශ්‍යයි. අමච්ච. එතකොට ඒක බාර වෙන්නේ ඒ පිළිබඳ විෂය දන්න ප්‍රවීණයෙකුට. මේ විෂය දන්න ප්‍රවීණයා තමයි අමච්ච කියලා කියන්නේ. ඒක දැන් අපි අමාත්‍ය කිව්වම අපිට මතක් වෙන්නේ අර ඡන්දයෙන් පත් වෙලා ගිහිල්ලා අර යන පුද්ගලයා. ඉතින් එයාම හිතනවා එයා තමයි ඇමති කියලා. අමාත්‍යාංශය කියන්නේ එයා කියලා එයා හිතාගන්න. ඔය අපිට වැරදිච්ච ලොකු වැරදි. බුදුදහමේ මේක හරියට කියලා තියෙනවා. අමච්චෝ කියලා කියන්නේ අර සමාජයේ කිසියම් මිනිස්යන්ට අවශ්‍ය විශේෂ ශාස්ත්‍ර තියෙන විශේෂ අංශ තියෙන ඩිපාර්ට්මන්ට් කියලා අපි ඔක ඉංග්‍රීසියෙන් කියන සමහර වෙලාවට ඒ බෙදෙන ලද කොටස් ඩිපාර්ට්මන්ට් හඳුනාගත්ත විශේෂ ශාස්ත්‍ර විශේෂ අංශ ඒකනේ සමාජයේ එක අංශ කොහොම බෙදලා තියෙන්නේ. ඉතින් ඒ අංශයේ ප්‍රවීණයන්ගේ සහයෝගය අපිට අවශ්‍යයි. ඒ ප්‍රවීණයෝ ඒ ශාස්ත්‍ර වලට අපි යොමු කරන්නේ ඒකයි. සමාජයක් සකස් කරද්දී මේ ප්‍රවීණතා සහිත පුද්ගලයෝ අධ්‍යක්ීම් සහිත පළපුරුදුකම් සහිත එම විෂය පිළිබඳව එතෙන්ට පත් කරලා එයාව හඳුන්වා දෙනවා. මෙයා තමයි මේ පිළිබඳව අමච්ච. එයත් එක්ක කටයුතු කරන්න ඔබට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ගන්න. බුදුහාමුදුරුවෝත් ඒක කරා.
මම ශ්‍රාවකා නම් මගේ ශ්‍රාවකයන් අතරේ මෙන්න මේ අහවලා මේ කාර්යයේ ප්‍රමුඛයි මූලිකයි. එම අවශ්‍යතාවය නම් වහාම යාව ආශ්‍රය කරන්න. බුදුහාමුදුරේ එහෙම කිව්වනේ බජේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලාන නේ සරොත් මොගලන් ආශ්‍රය කරන්න. ඒගොල්ලෝ මෙන්න මේකට සාරිපුත්ත ප්‍රමුඛයි. මේ කටයුත්තට මෙයා ප්‍රමුඛයි. මෙයා තමයි ඒකේ අමච්ච. මොග්ගල්ලාන තමයි මේකේ අමච්ච. ඒක නිසා එයා මිත්ත වගේම අමච්ච දෙකම තියෙනවා අපේ සංඝ සමාජය තුළ. අමච්ච මිත්ත වෙන. දැන් නම් සාමාන්‍ය සමාජයේ නම් එමෙතිය මිත්‍රයෙක් වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් සංඝ සමාජය ඇතුලේ මිත්ත අමච්ච දෙන්නම එක තැන ඉන්නවා. මොකද යා විෂය පිළිබඳ ප්‍රවීණිය වගේම ඒ විෂයෙන් අපි දුකටපත් වෙලා ඉන්න අවස්ථාවක අපි කිසියම් ආකාරයක අපි අසරණ වෙලා ඉන්න වෙලාවක අපිට කරුණාවෙන් ඒ විෂය ක්ෂේත්‍රයෙන් අපිට ලැබිය යුතු උදව්ව උපකාරය යා ලබා දෙනවා. ඒක නිසා මිත්තා අමච්ච කියන දෙක එක තැන යෙදෙනවා. දෙකම එක තැන තියෙනවා නම් අති හරි ශ්‍රේෂ්ඨයි. සංඝ සමාජයක් ඇතුලේ මිත්තා අමච්ච දෙන්නම එක්කෙනෙක්. අමච්චම මිත්තයි. ඉතින් අමච්ච මිත්ත නොවුනොත් එමෙතිය මිත්‍රයෙක් නොවුනොත් මිත්‍රයෙක් කියන එකෙන් අදහස් කරන්නේ මෛත්‍රිය තියෙනවා කියන එක. යාළුවා කියන එක නෙමෙයි. පෞද්ගලික සම්බන්ධයක් තියෙනවා කියන එක නෙමෙයි. මිත්ත කියන්නේ මෛත්‍රිය තියෙන. මිත්‍රත්වයේ තියෙනවා කියන එක. ඉතින් තියෙනකොට හොඳයි. එතකොට එක සමාජ කණ්ඩායමක් මිත්තා මච්ඡාත උත්තර ඔය විදිය. ඊළඟට තවත් දෙකක් පෙන්වනවා දසකම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රාහ්මනා කියලා. දසකම්ම කරා කියලා කියන්නේ ඔය භාණ්ඩ හා සේවා අංශ. මේකෙන් අදහස් කරන්නේ වර්තමානයේ. සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යනකොට යම් යම් භාණ්ඩ හා සේවා අපිට සපයා ගන්න වෙනවා. ඒවා ඉතින් ගොඩාක් තියෙන දැන් අපි පැවිද්දෙකුට වුණත් වර්තමානයේ ගත්තොත් හුඟක් භාණ්ඩ හා සේවා අවශ්‍යතාවය යම් ප්‍රමාණයකට තියෙනවා. පැවිද්ද දැන් විදුලිය පාවිච්චි කරනවානේ, ජලය පාවිච්චි කරනවානේ. එතකොට ඊට අදාළ සේවා අංශ විදුලි බල මණ්ඩලයේ ජල සම්පාදන අංශය ඒවා පාවිච්චි කරනවා නම් ඒ අංශවල සහාය ලබා ගන්න වෙනවා පැවිද්දට. ජලය විදුලිය දෙක පාවිච්චි කරනවානේ අවම වශයෙන්. ප්‍රවාහන සේවය පාවිච්චි කරන පැවිද්දෝ. අපි පෞද්ගලික වාහනයක් නැතත් පොදු ප්‍රවාහන සේවාවල වල අපි යනවා. එතකොට ඒ සේවය ලබා ගන්න වෙනවා. නැත්නම් භාණ්ඩ අපිට ලබා ගැනීම අවශ්‍ය වෙනවා දිව්‍ය පැවැත්ම සඳහා. එතකොට දාස කම්මකාර කියලා ඔක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ භාණ්ඩ හා සේවා. ඒ සමාජ සම්බන්ධතාවයක් පවත්වන්නම වෙනවා මේ භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී. ඒකයි ස්වභාවය. ඉතින් එහෙම නැතුව ගියොත් ඒක හරිම දුෂ්කර වෙනවා. දැන් පොදු ප්‍රවාහන සේවයක් හෝ පෞද්ගලික වාහනයක හෝ යන්නේ නැත්නම් පැවිද්දෙක් ඒ පැවිද්දට පයින් යන්න වෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. ඒ භාණ්ඩය හා සේවාව භාවිතා කරන්නේ නැත්නම් ප්‍රවාහන සේවයක් භාවිතා කරන්නේ නැත්නම් එයාට පයින් යනවා. ඉතින් එහෙම ඉන්න පැවිද්දොත් ඉන්නවා. ඉතින් එහෙම ඉන්න බොහොම කලාතුරකින්. එතකොට භාණ්ඩ හා සේවා පාවිච්චි කරන්න. අඩුම ගානේ ඖෂධයක් ගන්න ඖෂධ ශාලාවකට ෆාමසියකට යන්න වෙනවා. ඉස්පිරිතාලයකට යන්න. සෞඛ්‍ය සේවයේ සහාය මං හිතනවා ලබා ගන්න නැති පැවිද්දෙක් නැහැ කියලා. එතකොට ඒ සමාජයේ ඒ සොසයිටි එකට ඇතුල් වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශේ සේවය ලබාගෙන. එතකොට ඒ අන්නේව තමයි දසකම්ම කරා කියලා කියන්නේ අපිට භාණ්ඩ හා සේවා සපයන අංශ. ඒවත් එක්ක සම්බන්ධතාව පවත්වන්න වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාභූතය. ඇති තත්වය ඒක. අපි මේ කතා කරන්නේ ඇති තත්වය, ඇත්ත තත්වය. ඒක තේරුම් ගන්න එක යථාභූත ඥාන දර්ශනය. අපි මේවා විවිධ ක්ෂේත්‍ර අලලා මේ සාකච්ඡාව අපි කරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই විදිහට භාණ්ඩ හා සේවා දසකම්ම කරා එක සමාජ අංශයක් සමාජ සම්බන්ධතා පද්ධතියක්. ඒ වගේම 6 වෙනි එක පෙන්වන බුදුරජාණන් වහන්සේ උද්දන් සමන බ්‍රාහ්මනා කියලා. මේ ඒක අපි කලින් සාකච්ඡා කළා සමන බ්‍රාහ්මණ.
බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝ කියලා. ඒ විදිහට ඔය අංශ දෙක විශේෂයෙන් අදහස් කරයි. තීවෙනි පුද්ගලයෝ සමාජයක ඉන්න ඕන, අත්‍යවශ්‍යයෙන් සමන බ්‍රාහ්මණයෝ සමාජයක ඉන්නම ඕනේ. මොකද ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ වගකීම් පැවරෙන්නේ මේ සමන බ්‍රාහ්මණයි. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ උද්දග්ගා දක්ඛිනා දින්නා වගේ යුතුයකම් වලදී දක්වලා තියෙන්නේ සමන බ්‍රාහ්මණයන්ගේ ඒ අයට උදව් උපකාර කරන්න, ඒ අය වෙනුවෙන් මේ කළ යුතු යුතුයකම් කරන්න. ඊළඟට රජවරුන්ට පවා කියලා තියෙනවා තමන්ගේ රටේ සමන බ්‍රාහ්මණයෝ නැත්තම් හොයාගෙන ගිහිල්ලා එක්කගෙන ඇවිල්ලා තමන්ගේ රටේ තියාගෙන ඒගොල්ලොන්ගේ පැවැත්මට උපකාර කරන්න කියලා. ඇයි? අධ්‍යාත්මික දියුණුවට මඟ පෙන්වන පිරිසක් නැති සමාජයක කොච්චර ලෞකික දියුණුව තිබුණත් ඒ තුල මේ යහපතක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට මේ අධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය කරන සමාජ කණ්ඩායම වෙන්නේ සමන බ්‍රාහ්මණ. එතකොට සමන බ්‍රාහ්මණයන් ආශ්‍රය කරන්න. එතකොටම සමාජගත භාවය කියන එක මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ සමාජගත භාවය කියන එක යථා භූතයක්. ඇත්ත. සත්‍යයක් ඒක නිසා ඒ සත්‍යයෙන් ඒ ඇත්තෙන් පලා යන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයක් නිර්මාණය කළේ. සංඝ සමාජයක්. ඉතින් සංඝ සමාජයේ මම අර මුලින් කිව්වා සාමාන්‍ය සමාජයෙන් අයින් කළා, වෙන් කළා, ඈත් කළා පැත්තකින් වෙනම තැනක හදන එකක් නෙමෙයි. මේ සාමාන්‍ය සමාජයේ ඉන්න සමාජිකයන්ගෙන්ම පිරිසක් තමයි සංඝ සමාජයට එන්නේ. එතකොට ඒ අය අතරේ අර සාමාන්‍ය සමාජයේ අය කරන කියන දේවල් වලින් කොටසක් කෙරෙනවා. හැබැයි එතන වෙනසක් තියෙනවා. ගුණාත්මක භාවයේ වෙනසක් තියෙනවා. උපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචපටිපන්නෝ. ඔක තමයි සංඝ ගුණ. සංඝ ගුණ ඔච්චරයි. ඉතින් තව මේ ආර්ය ගති ගුණ, නිවන් මාර්ගට යොමු වුණු බව සංඝ සමාජයේ ලක්ෂණයක්. ඔය ගුණ හතර ඒවා කියවෙනවනේ. ඥාය පටිපන්න කියනකොටම කියවෙනෝනේ නිවන ඉලක්ක වෙලා ඉන්න පිරිස. නමුත් ඉතින් ඒගොල්ලොන්ට ආශ්‍රය නිශ්‍රය කරන්න වෙනවා. හැබැයි සංඝ සමාජයක පැවැත්ම හරි මෘදුයි, ස්මූත්, ගොරෝසු නෑ, රළු නෑ. මේ බොහොම පහසුයි. එකිනෙකාට හිංසා පීඩා කර ගැනීම, එකිනෙකාට අනවශ්‍ය බර තැබීම කරන්නේ නැහැ සංඝ සමාජයේ සමාජිකයෝ. ඒක නිසායි මම කිව්වේ සංඝ සමාජයක අයිතිවාසිකම් කතාවක් නැහැ. යුතුයකම් සහ වගකීම් විතරයි තියෙන්නේ. යුතුයකම් සහ වගකීම් විතරයි තියෙන්නේ. අයිතිවාසිකම් ඉල්ලීම් සංඝ සමාජයක නැහැ. නිතරම පෙන්වන්නේ ඔබට යුතුයකමක් තියෙනවා ඒක කරන්න. ඒ වගේම සමස්ත සමාජයේ පැවැත්ම වෙනුවෙන් ඔබට වගකීමක් දරන්න වෙනවා. ඒ වගකීම් කොටස දරන්න. ඔය සිංහලවල සූත්‍රයේ සම්පූර්ණයෙන් පෙන්වන්නේ යුතුයකම් සහ වගකීම්. අයිතිවාසිකම් නැහැ. සමහරව සිංහලවල සූත්‍රයේ විස්තර කරනකොට ඊටාම වැරදි විදිහට විග්‍රහ කරන මේවා අයිතිවාසිකම්. එතන කාගේවත් අයිතිවාසිකම් නැහැ. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන වචනේ සූත්‍රයේදී අනුකම්පති කියලා. මේ කාරණාවලින් මව්පියෝ දරුවන්ට අනුකම්පා කරනවා. දරුවෝ මව්පියන්ට අනුකම්පා කරනවා. ඒකයි තියෙන්නේ. එවැනි වචන පාවිච්චි කළේ මේ වචනවල පවා තියෙන යම්කිසි මේවායේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් අපි සමහර වෙලාවට ඒවා අපේ සමාජයේ ඒ තරම්ම සැලකිල්ලට අරගෙන තියෙනවද කියන කාරණේ තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි ඔය දීඝනිකායේ පාටික වර්ගය ඇතුළත් වෙන්නේ සිංහලෝවාද සූත්‍රේ. ඉතින් ඒවයි තියෙනවා මේ ඔයකේ මුලටම වගේ තියෙන සදිසා කියලා මේ දිසා 6 පිළිබඳ සාකච්ඡාව. ඒවා වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒවා අපිට කියවලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවයි පෙන්නනවා කොහොමද කියලා ඒවා ඒ දිශාවලදී
අනුගමනය කළ යුතුයකම්. ඉතින් අපිට ඒවා මේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමතැනම පෙන්නන්නේ අනුකම්පති කියන වචනේ. මව්පියන්ට අනුකම්පා කරනවා දූ දරුවන්ට. ඒ කියන්නේ අර ඒ පුද්ගලයාගේ පැවැත්ම වෙනුවෙන් උදව් කරනවා කියන අදහස මේකේ තියෙන. උදව් කරනවා කියන එක. ඒකයි. ඉතින් ওই විදිහට සමාජගත භාවයේ තුල අපේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම යුතුයකම් සහ වගකීම්. යුතුයකම ඉෂ්ට වෙනකොට අනිත් එක්කිනාට ලැබෙන්න ඕන දේ ලැබෙනවා. එතකොට එතන සමාජ සම්බන්ධතාවය හොඳයි. යුතුයකම ඉෂ්ට කරනකොට දැන් රැකියාවක් කරනකොට පවා අපි කරන්නේ යුතුයකමක් විදිහට. ඒක Tamanට රැකියාවක්, Tamanට ජීවත් වීම සඳහා ආදායම් මාර්ගයක් වෙන එක ඇත්ත. නමුත් ඒක යුතුයකමක් විදිහට කරන්නේ. ඊළඟට සමාජයේ සමස්ත ප්‍රයත්න වෙනුවෙන් හැම සමාජිකයෙකුටම වගකීමක් තියෙනවා. වගකීම දැරීමක් හැටියට ඒක කරන්නේ. එහෙමයි බුදුදහමෙන් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට එතන නිවීමක් සැනසීමක් තියෙනවා. යුතුයකම් කරන්නේ නැති, වගකීම් දරන්නේ නැති තැනක නිවනක් බලාපොරොත්තු වෙන්න බෑ. එතන ගැටුම් ඇති වෙනවා. එතන ප්‍රශ්න ඇති වෙනවා. නොහොඳ නොක්කඩු ඇති වෙනවා. හිංසා පීඩා ඇති වෙනවා. අපහසුතාව ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. ඉතින් ඒකයි මේ සංඝ සමාජයක තියෙන විශේෂත්වය. අනිත් එක සංඝ සමාජයක තියෙන තවත් විශේෂතම ලක්ෂණයක් තමයි සංඝික දීපල ක්‍රමය. අපි හැමෝටම දීපල කියලා කියන්නේ මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන දේවල්. බොහෝ වෙලාවට වැඩිපුරම සංඝ සමාජයක සංඝික දීපල ක්‍රමය තමයි භාවිතා කරන්නේ. කියන පොදු දීපල ක්‍රමය කියන එකයි සංඝික දීපල ක්‍රමය කියන්නේ. අදහස් කරන්නේ පොදු දීපල ක්‍රමයක් පාවිච්චි කරන්නේ. ඉතින් පොදු දීපල ක්‍රමයකට යන්නේක ටිකක් දුෂ්කරයි. නමුත් අමාරුයි. ඒක එක්තරා දුතංගයක්. සංඝික දීපල ක්‍රමය. පෞද්ගලිකව තමන් යමක් උපයාසපයාගෙන තමන්ට ඕන වෙලාවට ඒක පාවිච්චි කරනවට වඩා අරක දුෂ්කරයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් පෞද්ගලික වාහනයක් පාවිච්චි කිරීමයි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීමයි කියන දෙකේ තියෙන්නේ ඒක. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන එක දුතංගයක්, දුෂ්කර වැඩක්. නමුත් ටිකක් අමාරුයි. පෞද්ගලික වාහනයක් තියෙනකොට ඉතින් ඕන වෙලාවක ඒක ගත්තා, ස්ටාර්ට් කරගත්තා, ඉන්ධන ගහගත්තා. ඉතින් තමන් ඒක එලවගෙන ගියා. ඒක පහසු වෙන්න පුළුවන්. නමුත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම ටිකක් දුෂ්කරයි. ඒක දුතංගයක්. දුතංග කියනවා මම කලින් තෝරලා තියෙනවා. ඉතින් කෙනෙක් පෞද්ගලික වාහනයක් භාවිතා නොකර පොදු ප්‍රවාහනය භාවිතා කිරීම පමණක් භාවිතා කිරීම දුතංගයක්. දැන් මම එහෙම කෙනෙක්. මම පෞද්ගලික වාහනයක් භාවිතා කරන්නේ ගන්නෙත් නෑ. පොදු ප්‍රවාහන සේවා තමයි භාවිතා කරන්නේ. සමහර වෙලාවට පෞද්ගලික වෙනත් පුද්ගලයන්ගේ වාහනවල අපි ගමනාගමනය කරනවා. නමුත් ඒක අපේ පෞද්ගලික එකක් නෙමෙයි. දුෂ්කර නමුත් මේක ජීවිතේ පවත්වාගෙන යන්න පහසුයි. පෞද්ගලික වාහනයක් තියෙනකොට සුකර වෙන්න පුළුවන්. නමුත් අපහසුයි. නඩත්තුව පවත්වාගෙන යෑම ආදී දේවල්. ඒ නිසා සංඝ සමාජයක ලක්ෂණය තමයි පොදු දේපල භාවිතා කිරීම. මේකට අපි කියන්නේ සංඝික දේපල ක්‍රමය කියලා. සංඝික කිව්වම ඔය පස්සේ කාලේ වට වෙන අර්ථකථනේ වෙලා තියෙනවා. සාංගික දේපල කිව්වම මේ පන්සල් වලට හාමුදුරුවන්ට අයිති කියන වැරදි අදහසක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. සංඝික දේපල කියලා. සංඝික කියලා කියන්නේ පොදු දේපල වලට. සංඝ කියන්නේ පිරිසට. එතකොට පොදුවේ සංඝික දේපල කිව්වම දැන් රටක නම් සියලුම පුරවැසියන්ට අයිති. එතන බෞද්ධද, කතෝලිකද, හින්දුද, මුස්ලිම්ද එහෙම කතාවක් නෑ. සංඝික දේපල වලට සියලු දෙනාටම අයිති කියන අදහස පොදු දේපල කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ. එතකොට සංඝ සමාජයක තමයි ওই මූලික ලක්ෂණය තියෙන්නේ. පෞද්ගලිකත්වයට යන්නේ නැතුව පෞද්ගලිකත්වයට යන්නේක ගොඩක් ගැටලු තියෙනවා. පුළුවන් තරම් 100% පෞද්ගලිකත්වයෙන් අයින් වෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උනත් පෞද්ගලිකව භාවිතා කළ දේවල් තිබුණා. පාත්‍රයක් තිබුණා, සිවුරක් තිබුණා, අඩුම ගානේ ওই දෙකවත් තිබුණා කියලා අපිට පේන්න තියෙනවා. පෞද්ගලික දේපල හැටි. නමුත් ඒක පෞද්ගලික මානසිකත්වයකින් භාවිතා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය වෙන කවුරු හරි දානේ වැළඳුවයි කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ.
ඒක වෙන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සංඝ සමාජයක් ඇතුළේ. බුදුහාමුදුරන්ගේ සිවුර වෙන කෙනෙක් ඇඳයි කියලා ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පළමුවෙන්. ඒ කවුරු හරි ඇඳගෙන ගියා කියලා. ඇඳගෙන ගිය කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සංඝ සමාජයක් ඇතුළේ. සංඝ නොවන සමාජයක් ඇතුළේ තමයි ඒක ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. ඔයා මොකටද දහවලාගේ ඇඳුම ඇඳේ? ඔයා මොකටද දහවලාගේ භාණ්ඩේ පාවිච්චි කරේ? ඒක එයාට අයිති එක නේද? එයාට වෙන් කරලා තියෙන එක නේද කියලා. ඒ පෞද්ගලික මානසිකත්වයේ තියෙන සමාජයක් ඇතුළේ තමයි ඒවා ප්‍රශ්න බවට පත් වෙන්නේ. සංඝ සමාජයක් ඇතුළේ සංඝික දේපල ක්‍රමයේ ඇතුළේ ඒවා ප්‍රශ්න ගැටලු නෙමෙයි. පෞද්ගලිකව භාණ්ඩයක් පරිහරණය කරනවා වෙන්න පුළුවන්. සෞඛ්‍ය හේතු නිසා හරි මොන හරි හේතුවක් නිසා. නමුත් ඒක පෞද්ගලික මානසිකත්වයකින් භාවිතා කරන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක් දේපල භාවිතා කරන්නේ සංඝික ක්‍රමයට, පොදු දේපල ක්‍රමයේ යටතේ සංඝ සමාජයක් තුල පෞද්ගලික දේපලත් යම් සීමිත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලික මානසිකත්වයෙන් නෙමෙයි ඒක පාවිච්චි කරන්නේ. ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි භාවිතා කරන්නේ එහෙම. අපි පිංගම් කෝප වෙන් කරගෙන නැහැ. අපි දානි වන්දන තැනට ආපුවම ඕන කෙනෙකුට ඒව භාවිතා කරන්න අපි විවෘත කරලා තියෙනවා. ඕනම අපිත් භාවිතා කරනවා. ගත්තා ඒක හොදලා ගත්තා පාවිච්චි කරා එතන තිබ්බා. වෙන් කරලා නැහැ. ඔය වෙන් කිරීමේ ක්‍රමය සමහර වෙලාවට ඔය සංඝ සමාජය තුල බොහොම වැරදි තැන්වලට ගිහිල්ලා තියෙනවා. භික්ෂූන්ට යම් දේවල් විශේෂයෙන් වෙන් කරට තබලා ඊට පස්සේ භික්ෂූන්ගෙන් එහෙම මානසිකත්වයක් හැදිලා තියෙනවා. ඒක භික්ෂුවට විතරයි ඒක අනිත් අය පාවිච්චි කරන්නේ. ඉතින් පාවිච්චි කරපු ගමන් ඔන්න ප්‍රශ්නයක් හදාගන්නවා. සංඝික දේපල ක්‍රමයෙන් භික්ෂුව බැහැර වෙලා පෞද්ගලිකත්වයට ගිහිල්ලා. අනිත් අයත් හිතන මේක මෙයාට වෙන් කරලා තියන්න ඕන මේක පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක සංඝික සමාජයක සංඝික දේපල ක්‍රමේ සංඝ සමාජයේ ලක්ෂණයක් නෙවෙයි. දේපල තියෙනවා ඕනම දෙයක් තියෙනවා පොදුවේ ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරන පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, ඊට අදාළ ආචාර ධර්මයක් තියෙනවා. ඒ අනුව එයා භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි සංඝ සමාජයක ලක්ෂණය. ඉතින් අද අපි මේ කතා කරේ අපේ යථාභූත ඥාන දර්ශන කියන මාතෘකාව යටතේ මේ නිවනට අදාළ වෙන කාරණයක් මේ සමාජගත භාවය. සමාජගත භාවයෙන් තොරව සම්පූර්ණ සමාජයකින් පලා ගිහිල්ලා, පැනලා ගිහිල්ලා, ඉවත් වෙලා ගිහිල්ලා නිවන් සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රමණ සම්පදාය, බුද්ධ පූර්ව යුගයේ ශ්‍රමණ සම්පදාය හිම ලක්ෂණයක් තිබ්බා. සම්පූර්ණ සමාජයෙන් බැහැර වෙලායි. ඒ වුණාට ඒකේ ලස්සන කතාව තමයි එහෙම බැහැර වෙලා ඉන්න අය එක කාලයකට ආපහු සමාජයට එනවා. මොකටද එන්නේ කියලා ඇහුවම ඒකට ඉතින් හරි අහිංසක කතාවක් කියලා තියෙන ලුණු ඇඹුල් හොයාගෙන ඉනවා කියලා තාපසයෝ. ඒ කියන්නේ තමන්ගේ ආපහු වෙන්නේ ඉතින් ආහාර ටිකක් හොයාගෙනනේ. ඉතින් ඔය බොරුව බුද්ධ ශාසනයේ නැහැ. ඔය බොරුව බුද්ධ ශාසනයට අරන්නේ. ඒක බොරු. නිකන් වංචනික කාරණායි. බුද්ධ ශාසනය කියන්නේ සංඝ සමාජයක් තියෙන්න ඕන. නිවන් දකින්නේ සංඝ සමාජයක් තුල. ඒ සමාජයේ ඉන්නේ ආර්යයෝ, භගවතෝ ශාවක සංඝෝ, භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය පිළිපදින ශ්‍රාවක පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ එකිනෙකාට උදව් උපකාර කරගන්නවා, මඟ පෙන්ව ගන්නවා, සහාය වෙනවා. කල්යාණ සහාය, කල්යාණ සම්පවංක, කල්යාණ මිත්ත. එවැනි අයගෙන් සකස් වෙච්ච සමාජයක් තුල අපි නිවන් දකිනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙම නැතුව අර සමාජයෙන් පලා ගිහිල්ලා දකින්න නිවනක් ගැන ඒක ඒකාන්තයක්. එහෙම නැත්තම් මේ කල්යාණ නොවන සමාජයක් තුල නිවන් දකින්න බෑ කොහොමද? සමාජගත භාවයට. අසත්පුරුෂ ආශ්‍රය, පාප මිත්‍ර ආශ්‍රය ඇතුලේ කොහොමදත් බෑ. ඒ නිසා ඒක ඒකාන්තයක්. කාමයට වැටිච්ච, අකුසලයට වැටිච්ච පුද්ගල සම්බන්ධතා ටිකක් පවත්වාගෙන කාමයට අකුසලයට වැටිලා ගත කරන ජීවිතේ ඒකත් සමාජ ජීවිතයක් තමයි. නමුත් ඒක අන්තයක්. ඒ අන්තයට ගිහිල්ලා නිවන් දකින්න බෑ. අනිත් පැත්තට මේ මට කිසිම සමාජයක් අවශ්‍ය නැහැ කියලා ඒ අන්තයට ගිහිල්ලා එතන නිවන් දකින්නත් බෑ. උබෝ අන්තේ අනුපගම්. කියන්ත දෙකෙන් බැහැර වෙලා මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. තථාගතවරු මෙදමාවතේ බණ කියනවා, ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ගුණාංග සහිත කාරණා සමාජයක තිබුණොත් ඉදං හෝති ඒක නිවනට උපකාරී වෙනවා.
ඒකයි. එතකොට එවැනි සමාජ සම්බන්ධතා ගුණාත්මක භාවයන් සහිත සමාජයක් අපි මේ කතා කරන සංඝ සමාජය. ඉතින් මම හිතනවා මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට වැදගත් වේවි. සමහරව නිවන් දකින්න වැඩපිළිවෙලට ආපුවම කවදානම් මේ සමාජයෙන් පලා යන්දෝ කියන පලා යන මානසිකත්වයේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක හිතා ඉන්නෝ මිසක කල්යාණ මිත්‍ර සමාජයක් සකස් කරගෙන කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ඒ සමාජයේ කල්යාණ මිත්‍ර සමාජිකයෙක් බවට පත් වෙලා ඒ සමාජය තුල දී නිවන් දකින්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්නේ මොකද? දැනුත් අපි පැවිදි සමාජයේ විශේෂයෙන් දකින්න මේ පලා යන්න. ගිහි සමාජයේ ඉඳලා පැවිද්දට එනෝ පලා යෑමක් හැටියට. ඊට පස්සේ පැවිදි වෙලා තැන් වලට පලා යමින් ඉන්නවා. එක තැනක ඉන්න බෑ. එක සති දෙකක්, එක මාසයක් ඉන්න බෑ. එතන හොඳ නැහැ. මෙතන කරදරයි. මෙතන බාධා. මෙතන පැවිද්දන්ට ගැළපෙන්නේ නැහැ. ඕවා කියා යනවා. ඉතින් ඔහොම යන අයට නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. හැමදාම අසහනෙන් අතෘප්තියෙන් පලා යමින් එතන ගිහිල්ලා තව තැනක් හදා ගන්නවා. එතන ටික කාලයක් ඉන්න. එතන බෑ කියලා තව තැනකට යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒක නිසායි අපි මේ සංඝ සමාජයක් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළේ. ඒක නිසායි අපි මේ සංඝ සමාජය ගැන මේ සාකච්ඡා කරේ. නිවන් දකින සමාජයක් සංඝ සමාජය කියලා කියන්නේ. යුතුයකම් කරන වගකීම් දරන සංඝික දේපල ක්‍රමයක් යටතේ තමන්ට අවශ්‍ය කරන දේ පරිභෝජනය කරන පරිහරණය කරන ඒවට තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතු එවැනි වටපිටාවක් එවැනි සමාජයක් මේ කතා කරන්නේ. ඉතින් ඒක යථා භූතයක්, ඇත්ත තත්වයක්, ඇති තතුවක්. ඒක ඥාන දර්ශනය කරගන්න එක, ඒක අවබෝධ කරගන්න එක නිවන් මාර්ගයේදී අත්‍යවශ්‍යයි. එහෙනම් අපි මේ කතා කළේ නිවන් මාර්ග. බාහිර දේවල්, මේ ලෞකික දේවල් කතා බහ කරන්නේ නෙමෙයි. ඉතින් නිවන් මාර්ගයේ යන ඇත්තෝ මේ කල්යාණ මිත්‍ර සමාජයේ, සත්පුරුෂ සමාජයේ, සංඝ සමාජයේ හඳුනාගෙන සංඝ සමාජයේ සමාජිකයෙක්, කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක් වෙන්නවා. සංඝ සමාජයට අදාළ සංඝික දේපල ක්‍රමය උපරිම වශයෙන් භාවිතා කරන්න. ඊට අදාළ යුතුයකම් කරන්න. වගකීම් දරන්න. අන්න එතකොට එතන නිවන තියෙනවා. ඒකයි කාරණේ. හොඳයි. මගේ සාකච්ඡාව මම ඔතකින් නිමා කරනවා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවේ අපේ ක්‍රමයේ අපි ටික වෙලාවක් සාකච්ඡාවට යමු වෙනවා. අපේ ධම්ම සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ටත් මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒ වගේම අත්දැකීම් බෙදා හදා ගන්න ගැටලු තියෙනවා නම් ඒවා විමසන්නටත් කියලා අපි කාලයක් වෙන් කරගන්න. මෙතෙන් සිට අපි ඒ සඳහා කාලය ගත කරමු. හොඳයි, අපි ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා හැම දිනකටම. සෝන්වාස මේ පොඩි මට මේ දේශනාව අහන් ඉඳද්දී කල්පනා වුණ දෙයක් කියන්න කියලා හිතුවා. මේ සංඝ සමාජයේදී ඉස්ගාලවර්ධ සූත්‍රයේ වාස්කේ සඳහන් කෙරුවා මේ අයිතිවාසිකම් ගැන සඳහන් නොවේ කියන එක. ඔව්. ඒකම සම්සා වංකීම් තමයි ඒකේ ඔක්කොම කියවෙලා තියෙන්නේ කියලා. ඒකට එහෙම සමාජයක කවුරුත් තමන්ගේ යුතුයකම් සහ වගකීම් හරියාකාරව මේ ඉටු කරනවා නම් ඒ සමාජයේ අනිත් අයගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ඒ හරහා ඒගොල්ලන්ට අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නොවේ කියලා මට නිකන් කල්පනා වුණා. ඔව්, ඇත්ත වශයෙන්ම ඔව්, ඒක හරි. දැන් අපි අපේ යුතුයකම අපි දන්නවා නම් නේ. ඒ යුතුයකම අපි අවංකව ඉෂ්ට කරනවා. දැන් මෙතන සමාජ කණ්ඩායම් ගත්තොත් දැන් ස්වාම පුරුෂයා භාර්යාව වෙනුවෙන් තමන්ගේ යුතුයකම් ටික මේකයි කියලා හරියට දන්නවනම් සහ ඒ යුතුයකම් ටික ස්වාම පුරුෂයා අවංකව ඉෂ්ට කරනවා නම් භාර්යාවට අයිතිවාසිකම් ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් භාර්යාවත් ස්වාම පුරුෂයා සම්බන්ධයෙන් තියෙන යුතුයකම් ටික හරියට දන්නවනම් ඒ ටික අවංකව ඉෂ්ට කරනවා නම් උපරිමයෙන්, ඒතකොට ස්වාම පුරුෂයාට
භාර්යාවගේ පැත්තෙන් ලැබෙන්න ඕනේ කියන දේවල් ගැන අයිතිවාසිකම් කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැනේ. ඒ වගේ මව්පියෝ දූ දරුවෝ ආදී වශයෙන් හැම සමාජ සම්බන්ධතා පද්ධතියක් ඇතුළෙම තමන් යම් සමාජ සම්බන්ධතාවක් පවත්වනකොට ඊට අදාළ යුතුයකම් ටික මනවින් දැනගෙන අවංකව සහ උපරිමයෙන් ඒ ටික කරනවා නම් අනිත් පාර්ශවයට අයිතිවාසිකම් ඉල්ලන්න ඉඩක් නැහැ එතන. අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒක නේද? ඔව් ඒක තමයි මම අත්නා කළේ. අනිත් එක මට ඔය වෙලාවේදීම කල්පනා වුණා මේ සමහර ඔය සත්ව කොටස් වල ඔය මීමැස්සෝ වගේ සත්ව කොටස් වල හැම එක්කෙනාටම වගකීමක් තියෙනවා. ඒක ඒගොල්ලෝ කරනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ මේ බොහෝ සාර්ථක විදිහට මේ පරිණාමයේදී බොහෝ කාලයක් ජීවත් වුණා කියන එකක් කියවෙනවා. ඔව් ඒගොල්ලන්ගේ සොසයිටියේ යුතුයකම වගකීම ඒගොල්ලෝ හරියට දරනවා නේ. එතකොට සමස්ත රැළේ ඒ වදේ රැළේ මේ කණ්ඩායමේ පැවැත්ම ඒ විදිහට හරියට සාමූහිකව කෙරීගෙන යනවානේ. සතුන් අතර අපි මේ ලක්ෂණය දකින්න පුළුවන්කම තියෙන බොහෝ දුරට. මම හිතන්නේ ඒක ඒ සංඝය තුල ඒ පිරිස තුල ඒ කණ්ඩායම තුල ඒ කාර්යය හරියට ඉෂ්ට වීගෙන යනවා. ඉතින් අපේ සමාජය තුල සංඝයේ පැවැත්ම නැත්නම් සොසයිටි එකේ පැවැත්මට අමතරව අපිට ඉලක්කයකුත් තියෙනවානේ. අපි ඉලක්කයකට යමු වෙලා තියෙනවානේ. අපේ සමාජ පැවැත්මයි නිවනයි සමාජයේ පවත්වගෙන යන්නේත් අපි නිවන ඉලක්ක කරගෙන. දැන් අර වගේ සමාජයක ආර්ය සංඝ සමාජයේ වෙනසක් තියෙනවා සෙසු සමාජ වලට වඩා. සමාජයේ පැවැත්මයි ඒ සමාජයට ඉලක්කයකුත් තියෙන. ඒක නිවන. අනිත් සමාජ වලට තියෙන්නේ සමාජයේ පැවැත්ම විතරයි. නේ? අපේ සංඝ සමාජයේ තියෙන වෙනස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ ආර්ය සංඝ සමාජය තුල එහෙම එකක් තියෙනවා. අරවයි ඉතින් ඒ සෝබාදහමෙන්මයි සමහර වෙලාවට තිරසං සතුන්ට නම් මං හිතන්නේ වගකීම් පැවරිලා තියෙන්නේ සෝබාදහමෙන් කියලානේ. ඒක ධම්ම නියාමයේ හැටියට මම දකින්නේ. ඒගොල්ලෝ හරියට ඒ ධම්ම නියාමයේ තුල ලැබිච්ච යුතුයකම වගකීම අපි ඒක වගකීම හරි මොකක් හරි ඉවෙන් හරි කොහොම හරි සෝබාදහමෙන් ලැබිච්ච යුතුයකම වගකීම ඒගොල්ලෝ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ සොසයිටි එකේ සමාජයේ පැවැත්ම යනවා. දැන් තවත් එහාට ගිහිල්ලා ශාක දිහා බැලුවත් ওই ලක්ෂණي අපිට පේන්න තියෙනවා. මේ ශාක නිසි කාලෙට මල් පුබුදලා පළදරලා ඊළඟ ශාක ප්‍රජාව වෙනුවෙන් බීජ නිකුත් කරලා ඒ ශාකේ මැරිලා යනවා. එතකොට ඒ ශාක ප්‍රජාව ඉදිරියට පැවැත්ම සඳහා ඒ බොහෝ ශාක තමන්ගේ ආවේනික ඥානමය ධර්ම නියාමයේ ඇතුලේ පවරන ලද පැවරිච්ච වගකීම යුතුයකම මනමින් ඉෂ්ට කෙරෙනවා ඉෂ්ට වෙනවා. සමහර මිනිස්සු තමයි ඒකටත් අවහිර වෙලා තියෙන්නේ නේ. ඒක බොන්සයි කරලා හරි නැත්නම් හයිබ්‍රිඩ් කරලා හරි බද්ධ කරලා හරි මොකක් හරි කරලා ඒ සබාදහමට හානි කරලා තියෙන බලපුවම මිනිස්සු. නමුත් සබාදහමේ නියාමයේ ඇතුලේ හරියට යුතුයකම වගකීම නැත්නම් පැවරන ලද මෙහෙවර මනමින් ඉෂ්ට වීගෙන යනවා. ඉතින් ඒ විදිහට බැලුවොත් සංඝ සමාජය ඇතුලේ ඊට එහා ගිය පොඩි දෙයක් තියෙන එකක් තමයි සංඝ සමාජයේ පැවැත්ම වගේම සංඝයාට ඉලක්කයක් තියෙනවා. සංඝ සමාජයේ සමාජිකයන්ට. ඉතින් ඒගොල්ලෝ කැප වෙලා තියෙන්නේ ඉලක්කයේ වෙනුවෙන් පවතිනවා ඒගොල්ලෝ. ඉලක්කයේ සඳහා පවතිනවා. හුදු පැවැත්ම සඳහා පවතිනවා නෙමෙයි ඉලක්කයේ සඳහා පවතිනවා. අන්න එතන පොඩි වෙනසක් අපිට දකින්න පුළුවන් සෙසු සමාජ සහ සංඝ සමාජයේ අතර. ඒකම සම්වාස මම කල්පනා කරුවා දැන් අපි මේ ජීවනට අරමුණු කරගෙන මේ කරන කාර්යය යම්කිසි ගමනක් විදියට කල්පනා කරුවොත් එහෙම මේ අපිට ඒ ගමනට අවශ්‍ය කරන දේවල් ගැන තමයි අපි මේ දවස්වල මේ කතා කරන්නේ. ඔව්. එතකොට දැන් මම කල්පනා කරුවා මේ අපි
මේ අවශ්‍ය දේවල් කළමනාකරණය කර ගැනීම ගැන කල්පනා කෙරුවත් අර බුදුහාමුදුරුවෝ අර පාරුව ඉගඩ වුණාට පස්සේ පාරුව කරගහගෙන යන්න අවශ්‍ය නැහැ කියලා කිව්වා වගේ මේ හැම දේවල්ම අපි පිළියෙල කරගන්න ඕන මේවත් අපි යම් කිසි දවසක අතාරින්න ඕන කියන අදහසක් නේද? ඔව් ඒකනේ අර මං කිව්වේ නිවන ඉලක්ක වෙලයි තියෙන්නේ අපේ අර වෙනස තියෙන්නේ ඒකනේ. දැන් අපි යමක් නිර්මාණය කරනවා අපේ පැවැත්ම සඳහා සංඝ සමාජයේ සමාජිකයෝනේ. හැබැයි අපි දන්නවා ඒක නිර්මාණය කරලා නඩත්තු කරලා පවත්වාගෙන යනවා තව පරපුරකට බාර දෙනවා ඒ දේවල් කරනවා. නමුත් අපි ඒක කරන්නේ නිර්මාණය කරන්නේ මේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් තොරව. නඩත්තු කරන්නේ පවත්වාගෙන යන්නේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් තොරව. ඊළඟ પરම්පරාවට මේක බාර දෙනවත් ඒත් අපි මිදිලා මේක කරන්නේ. එතන තමයි වෙනස තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ අර මහත්ය කියන්නේ මේක අත්හැරලා කරනවා අන්තිමට පාරුව වගේ කියලා මේ ඒකට වෙලා පාරුව අත්හරිනවා වගේ කියලා. ඇත්තටම මේ අපි මේ හරියට කිව්වොත් පාරුව හදද්දිත් අත්හැරලා හදන්නේ. පාරුව පදිද්දිත් අත්හැරලා පදින්නේ. ඉතින් පාරුවෙන් ගිහිල්ලා ඒකට වෙලත් කොහොමදත් පාරුව අත්හැරලා තමයි. එහෙම ලක්ෂණයක් මේකේ තියෙනවා. ඉතින් අර අනිත් අය පාරු හදන්නේ පාරු පදින්නේ පාරුවෙන් ඒකට උනයින් පස්සෙත් මේක අල්ලගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපිත් පාරු හදන. අපිත් පාරු පදිනවා. සැඩපහරේ අපිත් පාරුවෙන් ගිහිල්ලා ඒකට වෙනවා. හැබැයි අපි හදද්දිත් පදිද්දිත් හැම අවස්ථාවෙම අපි අතහැරලා ඉන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. නමුත් අපිට ඒකට වීම සඳහා පාරුව හදන්නත් වෙනවා පාරුව පදින්නත් වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා සංඝ සමාජයක් ඇතුලේ යම් දේවල් අවම දේවල් ටිකක් අපි නිර්මාණය කරනවා පවත්වාගෙන යනවා මේ ඒවා පරපුරෙන් පරපුරට දායාද කරනවා එහෙම තියෙනවා. නමුත් හැම එකක්ම අනිශ්චිතයි. ඒවට නිශ්චිත වීමක් නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමක් නැහැ. ඉතින් එතකොට කොහොමදත් අපිට අවශ්‍ය වෙන්නේ සෙසු සමාජයන් හා සංඝ සමාජයක් අතර බලපුවාම අපේ අවශ්‍යතාව ගොඩාක් සීමා සහිත වෙනවා. අපිට ගොඩාක් අවශ්‍ය නැහැ. අනිත් එක පෞද්ගලිකත්වය විශේෂයෙන් සංඝික දීපල ක්‍රමයේ පැත්තට යන්නේ. බුදුහාමුදුරුවෝ සංඝික දීපල ක්‍රමයේ හඳුන්වලා දීලා තියෙන්නේ ඒකයි. මේ පැත්තට ගියාම ගොක් ලේසි පහසු. බුදුහාමුදුරන්ට දෙන්නගෙන ආපු සිවුර සංඝේ ගෝතමී දේහි සංඝේ දින්‍ය හංචේ පූජිතෝ භවිෂ්‍යති කියලා කිව්වේ. ඔබ සංඝයාට දෙන්න පොදු පරිහරණයට දාන්න. මට කියලාම පෞද්ගලිකව දුන්නම මම ඒක තියාගෙන මම ඒක පරිස්සම් කරගෙන මේ ගෝතමිය දුන්න සිවුර මම ඒක අඳින්න ඕන නෑ. එහෙම නැතුව අර සංඝයාට දෙන්න කිව්වේ අර සංඝයාගේ සිවුරු ගොඩට දාන්න කියන එකයි අර කිව්වේ. සංඝයා පාවිච්චි කරන සිවුරු ගොඩක් තියෙනවා. ගෝතමිය ඒක එතෙන්ට ගිහිල්ලා තියෙනවා. එතකොට ඕන කෙනෙක් පාවිච්චි කරයි. ඔය ගෝතමිය හදපු චීවරේ ප්‍රශ්නයක් නෑ. එතෙන්ට ගෝතමියට හිත හදා ගන්නවා. මේක පෞද්ගලිකත්වයට පටලැවිලා එනකොට අපි නිවනෙන් දුරස් වෙනවා ප්‍රශ්න ගැටලු වැඩි. ඉතින් සංඝ සමාජයේ මේ තියෙන මේ සංඝික ලක්ෂණ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න ගුණ ඒ වගේම මේ යුතුයකම මේ වගකීම ඒ වගේම මේ සංඝික ක්‍රමය මේවා හරහා ඇත්ත වශයෙන්ම අපේ කාර්යභාරය පහසු වෙනවා. අපේ අවශ්‍යතා හරි සීමා සහිත වෙනවා. ඒ වගේ බොහොම ස්මූත් විදිහට බොහොම පහසුවෙන් යන සමාජයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඇතුලේ කරන දේවලුත් මාත්‍යා කියන වගේ අපි පාරුව වගේ තමයි. ඉතින් පාරු පැදිල්ලක් පාරු හැදිල්ලක් තමයි මේ සංඝ සමාජයේ කරන නිර්මාණ නිෂ්පාදන නව සොයා ගැනීම හරි මොනවා හරි කරනවා නම් ඒවා පවත්වාගෙන යනවා නම් ඉතින් ඒ වගේ දෙයක් නේද? තේරුම් සරණයි. මම අර සිංහලවල සූත්‍රයේ යෙදিলা තියෙන වචනය කීපයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. සමහර වෙලාවට මේ සිංහලවල සූත්‍රයේ කියවන කවුරුවත් මේ වචන පිළිබඳ ඒ තරම් අවධානය යොමු කළා නැහැ. දැන් උදාහරණයක් හැටියට පංචහිකෝ ගහපති පුත්තටානෙහි පුත්තේහි පුරත්තිමා දිසා මාතා පිතරෝ පච්චුපට්ඨා තබ්බා. දරුවන්
දරුවෝ කරන කටයුත්ත හඳුන්වලා තියෙන්නේ පච්චුපට්ඨාන කියන එක. උපස්ථාන කියන වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එතකොට ඒක යුතුයකමක් විදිහට අනුකම්පාවෙන් කරුණාවෙන් කරන වැඩක් හැටියට කරන එකක්. අනිත් පැත්තට පංචහිතානෙහි පුත්තං අනුකම්පන්ති කියලා වචනේ අනිත් එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අනුකම්පා කියනකොට එතන හුඟක් වෙලාවට අර ගැඹුරු කරුණාව මෛත්‍රිය පදනම් වෙච්ච මානසික මට්ටමක්නේ අනුකම්පති කියලා කියන්නේ. ඒ ලක්ෂණය තියෙනවා. ඒතර ගෞරවයෙන් යුතුව අප උපස්ථාන කිරීම අනිත් පැත්තෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව උදව් කිරීම. එතකොට බලන්න උතන අයිතිවාසිකම් කතාවක් කොහොමදවත් මතුවෙන්නේ නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා මේ විදිහට කටයුතු කරනකොට අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේහිකෝ ගහපති පුත්ත පංචහිතානේ පුත්තේන පුරත්තිමාදිසා මාතා පිතරු පච්චපට්ඨිතා ඉමේහි පංචහිතානේ පුත්තං අනුකම්පන්ති. ඉතින් පච්චුපට්ඨානයයි අනුකම්පාවයි දෙක යනකොට ඒවමස්ස ඒසා පුරත්තිමාදිසා පටිච්චන්නා හෝති කේමා අප්පටි භයා කියලා. මේ වචන කවුරුවත් වැඩි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ දිශාව නැත්තම් ඒ සමාජ කණ්ඩායම තුල නැත්තම් ඒ පුද්ගලයන් අතරේ පටිච්චන්නා හෝති කේමා අප්පටි භය. ඒ අය අතරේ ඇති වෙන తත්වය මේ. හොඳට මේ පටිච්චන්න කියන වචනෙන් අදහස් කරන්නේ ඒ කණ්ඩායම හොඳට සුරක්ෂණය වෙලා තියෙනවා කියලා කියන අදහස. ඒ වගේම කේමා අප්පටි භය. කේම තත්වයකටපත් වෙලා තියෙනවා. කිසිම මේ බයක් සැකයක් නැහැ. හොඳට සුරක්ෂණය වෙලා ආරක්ෂා වෙලා පවතී. මොනවාද මේ මව්පිය දූදරු කියන ඒ සමාජ සම්බන්ධතාවය. අනිත් හැම සම්බන්ධතාවයකදීම ඒ ටික කියන ඉතින් ඊට අදාළ කළ යුතු දේවලුත් යම් යම් ප්‍රමාණයට වැඩ කාර්ය වශයෙන්ුත් ටික ටික පෙන්නලා තියෙන පහ විතර උදාහරණ වශයෙන් දක්වලා තියෙන එකයි. හැම එකකෙම පහ වගේ දක්වලා තියෙනවා. කරුණ පංචහිතානෙහි කියලා. ඉතින් ඒකෙන් පේනවා මේ නිතරම පච්චුපට්ඨානයයි අනුකම්පාවයි දෙක. පච්චුපට්ඨේති අනුකම්පන්ති කියන වචන පාවිච්චි කරලා තියෙනවා. අන්තිමට ඒ දිශාව පටිච්චන්නා හෝති කේමා අප්පටි භය. දෙතනම පේනවා නේද එතන නිවනක් තියෙනවා කියලා. ඒ විදිහට යුතුයකම වගකීම දරනකොට එතන කේම කියන වචන අප්පටි භය අභය කේම කියන වචන යෙදලා තියෙන්නේ නිවනේදී. නිවනේ ස්වභාවයන් පෙන්වන වචන ඒවා. කේම අභය නේ කියන වචන. ඒකට එතනම අපිට පේන්න තියෙනවා මේ ස්වභාවය මතුවලා එනවා සමාජයක් වශයෙන්. එතකොට ඕක අපි ලබාගන්නේ ඔය සමාජයෙන් පලා ගිහිල්ලා නෙමෙයි. ඕකෙන් බැහැර වෙලා නෙමෙයි. අයින් වෙලා නෙමෙයි. ඒක ඇතුලේ අපි කරන යුතුයකම් වගකීම් ටික මනමින් ඉෂ්ට කිරීම. හොඳයි. තව අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා මොන හරි ඉදිරිපත් කරන්න තියෙනවා නම්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මේ සංඝ සමාජයක් අපි පවත්වාගෙන යන්නේ සංඝ නොවන සමාජයක් තුළ නේද? ඔව්. එතකොට අපිට සමහර ගොඩක් දේවල් වලට විශේෂයෙන් ඔය සේවා නැත්නම් අවශ්‍ය භාණ්ඩ ආදී ලබා ගැනීමේදී අපිට ගොඩක් වෙලාවට මේ සම්බන්ධ වෙලා කරන්න තියෙන්නේ සංඝ නොවන සමාජයත් එක්ක. උදාහරණයක් ඇටියට අමාත්‍යාංශයකට සේවයක් සඳහා ගියාම වර්තලාට ඒ වගේ අවස්ථාවම අපිට තේරෙනවා. එතකොට මේක ප්‍රායෝගිකව අපිට කිරීමේදී නොයෙක් මේ විශේෂයෙන් ලංකාවේ සමාජයේ දැනට තියෙන සමාජය ගත්තාම මේක බොහොම පැහැදිලි වෙනවා මේ සාමාන්‍යයෙන් කොච්චර දුරට කරදරවලට මුහුණ පාන්න වෙනවද කියලා. මේ වගේ අවස්ථාවල අපි කොහොමද මේ අර සංඝ සමාජයක තියෙන ඒ ස්වාමීන් වහන්සේ විස්තර කර විදිහේ දේවල් පවත්වාගෙන යන ගමින් අර වගේ අවස්ථා කොහොමද අපි මේ වලට මුහුණ දෙන්නේ කියන එක ගැන මට නිකන් ප්‍රශ්නයක් වගේ තියෙනවා. ඔය හරි වැදගත්. අන්න එතන තමයි මේ ප්‍රතිපදාව කියන එක තියෙන්නේ. ඒක තමයි අපි මතු කරගන්නත් ඕනේ. ඊටාම වැදගත් දේ ඒක. දැන් අපි
සංඝ නොවන සමාජයක් සංඝ නොවන සංඝ සමාජයේ සමාජිකයන් නොවන සමාජිකයෙක්වත් අපේ ගනුදෙනුව තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් යම් යම් භාණ්ඩ හා සේවා ලබා ගැනීම ආශ්‍රය නිශ්චය කිරීම අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට එතෙන්දි තමයි මේ සංඝ ගුණය අපි තුල වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය පැන නගින්නේ. දැන් සමාජයේ ඔක්කොමලා සංඝ සමාජයේ ගුණ තියෙන සමාජිකයෝ නම් අපිට ඒ තරම්ම මේ සංඝ ගුණ පිළිබඳ කතා කරන්න ඕනා වෙන්නේ නැහැ. එතකොට සංඝ ගුණය වර්ධනය කරගන්න වෙනවා අපිට. ගුණ වර්ධන කරගන්න වෙනවා අපි තුල. ඉවසන්න වෙනවා, ඇහුම්කන් දෙන්න වෙනවා, සමහර කැපකිරීම කරන්න වෙනවා. ඒ අනිත් පුද්ගලයාගේ තියෙන රළු පරළු ගතිය, අනිත් පුද්ගලයාගේ තියෙන නොදැනුවත්කම අපි තේරුම් ගන්න ඕන. ඉතින් මට වැඩ කරන්න වෙන්නේ මේ වගේ රළු පරළු කෙනෙක් එක්ක, මේ වගේ දුර්වල කෙනෙක් එක්ක තමයි මට වැඩ කරන්න වෙන්නේ. ඉතින් මම වඩාත් ඉවසීමෙන්, වඩා කල්පනාවෙන්, වඩා සිහිනුවණින් වැඩ කරන්න ඕන කියන තැනට අපි සකස් වෙනවා. එතකොට සංඝ නොවන සමාජයක් ඇතුලේ සංඝයාට ඉන්න පුළුවන්. සංඝ නොවන සමාජයක් ඇතුලේ සංඝයාට පැවැත්ම තියෙනවා. එහෙම නැති වුණොත් සංඝයාට සිද්ධ වෙනෝනේ සියලුම සමාජිකයෝ සංඝ සමාජයේ සමාජිකව බවට පත් කරගන්න. ඒක කරන්නත් බෑ ප්‍රායෝගිකව. සියලුම සමාජයක සියලුම සමාජිකයෝ සංඝ භගවතෝ ශාවක සංඝ කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපිට සංඝ නොවන සමාජයක් ඇතුලේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් අනිත් එක තමයි ඉතින් ඒ ඔය කියපු උදාහරණේ හැටියට අපි අමාත්‍යංශයකට ගියාම එතන අමච්චත් නැහැ මිත්තත් නැහැ සමහර වෙලාවට. නේද? මිත්තත් නැහැ අමච්චත් නැහැ. ඉතින් එතන ඉන්නේ වෙනත් අමුතුම જાතිය පිරිසක් ඉන්නේ. අපි යන්නේ නම් අමාත්‍යංශයට කියලා තමයි. එතන සමහරට ඒ ශාස්ත්‍රයේ පිළිබඳ ප්‍රවීණය නැහැ දන්න කියන පුද්ගලයා නේ යන්නේ අමච්ච කියන්නේ. අමච්චත් නැහැ එතන සමහර වෙලාවට මිත්තත් නැහැ. එතන මිත්‍රශීලී ගතියත් සමහර වෙලාවට නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ වෙලාවේ මෙතන අමච්චත් නැහැ මිත්තත් නැහැ. සමහර වෙලාවට අමච්ච ඉන්නවා. මේ පිළිබඳ ප්‍රවීණයා ඉන්නවා, දක්ෂයා ඉන්නවා, පළපුරුද්ද තියෙන කෙනා ඉන්නවා, දැනුම තියෙන කෙනා ඉන්නවා. හැබැයි එයා මිත්ත නැහැ. මෛත්‍රිය නැහැ. ටික රළුයි, ගොරෝසුයි ඉතින්. සරපරුසයි. එක සැරේ වැඩේ කරලා දෙන්නේ නැහැ. අපිව ටිකක් වෙහෙසටපත් කරනවා. ඉතින් ආයි එන්න කියනවා. මේක අර කාඩුයි මේ කාඩුයි අද බෑ. කොහොම කියනවා. එතකොට එතෙන්දී අපිට සිද්ධ වෙනවා අපේ ගුණේ වර්ධනය කරගන්න. අපි ඥානාන්විත වෙන්න ඕන. අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඉතින් නැත්නම් උපාය උපක්‍රම යොදන්න වෙනවා. එහෙම කරලානේ අපි මේ අමාත්‍යංශයේ ඒ භාණ්ඩේ හෝ සේවාව අපි ලබා ගන්න. එතකොට සංඝ නොවන සමාජයක් ඇතුලේ තමයි සංඝ සමාජයේ සමාජිකව වැඩ කරන්නේ ඇත්තටම. එතෙන්දී අපිට ඒගොල්ලොත් එක්ක කරන වැඩ නිවනට අදාළ වැඩ නෙමෙයි. නිවනට අදාළ දේවල් නිතරම යන්නේ සංඝ සමාජයේ සමාජිකයන් අතරේ තමයි. ඒගොල්ලෝ තමයි නිවන ගැන කතා කරන්නේ, නිවනට උදව් කරන්නේ, නිවනට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නේ, නිවන් මාගේ ගතිගුණ වඩන්නේ. හැබැයි ඔහොම ඉන්න අපිට නිවන් මාගේ නොයන සමාජිකයොත් එක්කත් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා අපි දක්ෂ වෙන්න ඕන. ඒකෙතෙන්දී අපේ ගුණ අපි වඩාගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී දැන් භික්ෂුන් වහන්සේලාට එක තැනකදී අවවාදයක් කරලා තියෙනවා අනුජානාමි භික්කවේ රාජූණං අනුවත්තිතුං කියලා. යම් භික්ෂුවක් යම් රටක යම් සමාජයක ඉන්නකොට ඒ රටේ සමාජයේ තියෙන පොදු නීති රීති රෙගුලාසි ඒවට තමයි රාජා කියලා කියන්නේ. ඒකට අනුවත්තිතුං සුදුසු පරිදි අනුවර්තනය වෙලා කටයුතු කරන්න ඕනේ. භික්ෂුවක් රටක ඉන්නවා නම් රටේ දේශපාලන නීති රීති වලට ආර්ථික ඒ නීති රීති වලට අධිකරණ ආදී නීති රීති වලට අනුගතව කටයුතු කරන්න. ඒවා ඉතින් ආර්ය සමාජයේ ඒවා නෙමෙයි. ආර්ය සමාජයක තියෙන නීති රීති එහෙම නෙමෙයි තියෙන්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. පැවැත්ම සඳහා ඒවට අනුගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් Taman ඒකට දක්ෂ වෙන්න ඕන. මේ වැරදි වැඩ කරනවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා අපේ පැත්තෙන් කුසල් වඩා ගන්න. අපේ පැත්තෙන් ගුණධර්ම වඩා ගන්න. වඩා ගත්තම ආර්ය නොවන
නැත්නම් සංඝ සමාජයක් නොවන සමාජයක් ඇතුලේ අපිට පවතින්න පුළුවන්. අපේ ඉලක්කයට යන්නත් පුළුවන්. ටිකක් හැබැයි දුෂ්කරයි. එහෙම තමයි. ඒ දුෂ්කරතාවේ නැත්තේ නෑ. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ එක්තරා විදියට යෝගාත්මක අවස්ථාවසෙන් සැලකලා අපේ ಗುಣ තවත් වැඩි දියුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක නේ ස්වාමීන් වහන්සේ කියන්නේ උත්සාහ කරා. ඔව් ඇත්ත වශයෙන්ම ඔව්. ඒක තමයි. ඒක අභියෝගාත්මක අවස්ථාවක්. අපි නිවන් මාගේ යන අය හැටියට ආර්යයන් නොවන සංඝ සමාජයේ සමාජිකයන් නොවන අය ආශ්‍රය නිශ්චය කරන්න, තෝන්ගෙන් අවශ්‍ය සේවා ආදිය ලබා ගන්නට, සමහරට ලෞකික දේවල් සඳහා අවශ්‍ය කරන උපදෙස් මඟ පෙන්වීම ලබා ගන්නටත් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒක ලබා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපේ ගුණ අපි වැඩිපුර වර්ධනය කරගත්තොත් මගේ අත්දැකීම හැටියට නම් කොයි දේ වුණත් අපිට මේ අපේ පැත්තේ ගුණ වැඩෙන ප්‍රමාණයට අනිත් පුද්ගලයා අනාර්ය වුණත් යා අරිය සංඝ අරිය සමාජයේ සමාජිකයෙක් නොවුණත් අවම වශයෙන් අපිට අවශ්‍ය කරන දේවල් ටික ගොනු කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා මේකට ප්‍රතිපදාව වෙන්නේ එවැනි සමාජයක් තුල ජීවත් වෙනකොට වඩාත් අපේ ගුණ වඩා ගන්න. අර සුණාපරන්තයට ගිය පුන්හාමුදුරුවෝ වගේ. අපි ඔය අහලා තියෙන කතාවක් තියෙනවනේ නේ. එතකොට දැන් සුණාපරන්තය කියලා කියන්නේ අර යෝනක දේශය කියලා තමයි ඉතින් දැනට ඔක වාර්තා වෙලා තියෙන්නේ. එයා බුදුදහම ඉගෙනගෙන ඒ තමන්ගේ පිරිස ඉන්න ප්‍රදේශයට ගියාම එතෙන්දී ඉතින් අනාර්ය බෞද්ධය එක්ක නෙමෙයිනේ නැතනම් ආර්යය එක්ක නෙමෙයිනේ වැඩ කටයුතු කරන්නේ නේ. එතකොට එයාට බොහෝ ගැරහීම්, බාධා, හිංසා, පීඩා ආදී දේවල් වලට ලක් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉතින් එහෙම තැනක ගිහිල්ලා කොහොමද ඉන්නේ? කොහොමද කටයුතු කරන්නේ කියලා. ඉතින් පුන්නහාමුදුරුවෝ කියනවා ඉතින් මම මේ විදියට මගේ හිත හදා ගන්න. ඉතින් මිනිස්සේ බැන්නත් මට ගැහුවේ නෑනේ කියලා. ඉතින් ආදී වශයෙන් කියලා එතකොට මේ හැම එකේදීම පෙන්눔 කරන්නේ වුණාමතුරෝ ಗುಣ වඩා ගන්න එක තමන්ගේ. ඉතින් තමන්ගේ ಗುಣ වඩා ගැනීම වර්ධනය වෙන්න අතන තත්ත්වයේ සමාජ තත්ත්වයට ඔරොත්තු දී ගන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ ක්‍රමය. ඒක තමයි ආර්ය ක්‍රමය. බෙලපෑවේ සාවිනාස තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අදට ගත කරන්න තියෙන අපේ කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා අපි දහම් හමුව එහෙමනම් නිමා කරමු. එතකොට අද අපේ අවධානය යොමු කරේ අපේ මාතෘකාව යථාභූත ඥාන දර්ශන ඇතිතතු දැකීම ප්‍රඥාවෙන් දැකීම. ඉතින් ඒ මාතෘකාව යටතේ අපි ටිකක් ප්‍රායෝගික පැතිකඩයන් නිවනට අදාළව අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ. ඉතින් පහුගිය සාකච්ඡා අපි මේ පුද්ගල විවිධත්වයේ කියන ස්වභාවික දෙයක් පිළිබඳව අපි කතා කරා. අද අපි අවධානය යොමු කරේ මේ සමාජ සම්බන්ධතා කියන ඒවාත් ඇත්ත. ඒ වයින් 100% අයින් වෙලා පලා ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් අනාර්ය සමාජ සම්බන්ධතා තුළ අපිට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා සංඝ සමාජයක් කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. කල්යාණ මිත්‍ර සමාජයක්. අපි කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන, සංඝ සමාජ සමාජිකයෙක් වෙන්න ඕන. සංඝ ගුණ ටික අපි තුල වර්ධනය කරගන්න ඕන. එතකොට අපිට සංඝ සමාජයක් මුණ ගැහෙනවා, හමු වෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා අපිට පුළුවන්කම ඇති වෙනවා සංඝ නොවන අන්තිමට මතක් කළා වගේ එවැනි සමාජිකයන් එක්කත් මේ ගමන යන්න. අපේ ගමන අපිට යන්න පුළුවන්. කල්යාණ මිත්‍රයොත් අපිට ඉන්නවා. මේ ගමනට උදව් උපකාර කරන අය ඉන්නවා. මඟ පෙන්වන අය, සහාය වෙන අය ඉන්නවා. ඒ අතර අපිට යම් හේතු නිසා නිවන් මඟට උපකාර නොකරන, නිවන නොදන්නා, තවත් විදියකින් කිව්වොත් අසුතවා පුතුජනලත් එක්කත් වැඩ කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්කත් අපිට වැඩ කිරීමේ හැකියාව මේ තුල ලැබෙනවා. ඉතින් ඔහොම දෙයක් තමයි මේ නිවන සාක්ෂාත් කිරීම සමාජගත භාවයක් ඇතුලේ කෙරෙන වැඩක් හැටියට අපි දකින්නේ. මම හිතන්නේ මේ කාරණා වලින් ඒක තේරෙන්නේ නැති බුද්ධ දේශනාවලිනුත් අපි කාරණා පෙන්නවා. ඉතින් ඒක නිසා අපි කොයි වෙලාවකවත් මේ සමාජයෙන් පලා යන මානසිකත්වයක් හදාගන්න ඕනේ නැහැ.
විවේකය ලබා ගැනීම වැදගත්. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියන එකෙන් අදහස් කරේ බුදුරජාණන් වහන්සේ සමාජයෙන් පලා යාමක් නෙවෙයි. අර අපිට විවේකයක්, හුදකලාවක්, සංසුන් බවක් උදා කරගන්න පුළුවන් නම් අපිට අපේ බණ භාවනා කටයුතු වලට ඒක සහයෝගයක් තියෙනවා. ඊළඟට බජේත මිත්තේ කල්යාණේ, ඒ වගේම පණ්ඩිතානංච සේවන. ඉතින් ඒවා අපි වැඩි කරගන්න ඕන තමයි. ඒ කියන්නේ ඊතරම අපි පුද්ගලිකව ආශ්‍රය නිශ්‍රය කරනකොට සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ පුළුවන් තරම් සොයාගෙන ඒවනේ ආශ්‍රය කරන්න ඕනේ. හැබැයි අපේ මනසේ නිතරම තියෙන්න ඕන අසත්පුරුෂයෝ, පාප මිත්‍රයෝ, අසුතවා පුදුජනල අපිට යම් යම් විදියට මේ ගමනේදී මුණ ගැහෙනවා. ඒගොල්ලන්ගේ යම් යම් සහයෝගයන්, උදව් උපකාරات අපිට ගන්න වෙනවා. එතෙන්දී අපි ශක්තිමත් වෙනවා. ඒක අපි මතක තියාගන්න. ඉතින් අර විවේක තැනකට යෑමකින්, හුදකලා ජීවිතයකට යෑමකින්, සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රයයට යොමු වීමකින් අදහස් කරන්නේ සමාජයෙන් පලා යාමක් නෙමෙයි. අපිට වඩාත් මේ කාර්යයට යෝග්‍ය සුදුසු දේවල් ආශ්‍රය නිශ්‍රය කිරීමක් එතනින් අදහස් කරන්නේ. ඉතින් මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. අපි කල්යාණ මිත්‍රයන් හොයාගෙන, සත්පුරුෂයන් හොයාගෙන යනවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ සමාජයෙන් පලා යාමක් නෙමෙයි. එහෙම නැත්නම් විවේක තැන්, හුදකලා ස්ථාන, නිහඬ තැන්, නිශ්ශබ්ද තැන් වලට අපි යනවා කියන එකෙන් අදහස් කරන්නේ සමාජයෙන් පලා යාමක් නෙමෙයි. ඒක නිසා අපි මේ දෙක හොඳට තේරුම් බේරුම් කරගන්න අවශ්‍යයි. ඒකයි අපි මේ සාකච්ඡාව අද කළේ. ඉතින් මම හිතනවා මේ මාතෘකාවෙන් අපි තවදුරටත් ඉදිරියට යනවා. යථාභූත ඥාන දර්ශන, ඇතිතතු දැකීම. දැක්කම අපිට මේ ඇතිතතු එක්ක වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකටයි මේ සාකච්ඡා මාලාව අපි කරගෙන යන්නේ. හොඳයි, එහෙමනම් අදත් අපේ සදහම් හමුව අපි මෙතකින් නිමා කරනවා. වෙනද වගේම අපේ දහම් හමුවට අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා, මේ ඉන්නාන්සලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මුණ ගැහුණා, එකතු වුණා, සම්බන්ධ වුණා. ඒ වගේම උදහස් අත්දැකීම් ඉදිරිපත් කිරීමෙන් අපේ දහම් සාකච්ඡාව වඩාත් සාර්ථක කරා, සාරවත් කරා. ඉතින් හැමෝටම පිං මේ ධර්ම අවබෝධය, අපේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිස අපි හැම දිනාටම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ අදත් අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං ගුණවන්තං ඥාතිත්තාන්තරං තුදුලදේන මයාලරදං වර්සිතුං වන්දිතුං වරං සාරිපුත්තා උදේන ආගතම් පටිපාටිය සද්දා දයාවන් සං බුද්ධ පුත්තන් නමः සාදු 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 නමස්කාර. තෙරුවන් සරණයි. සුවපත් වේවා.